ගන්න එපා chat එකකට තාම මම කැමති මේ ප්‍රශ්න අහනවා මොකද මේ chat එකෙන් දැන් මට අවුලක් තියෙනවා කියලා වෙන්නේ chat එක පෙන්නන්නේ නැහැ හරි. ඒ කියන්නේ මේ හිටපුවා මේක ඇතුලේ. ඒතර මම ආයෙ වෙනම එක්ක ෆෝන් එකෙන් බලන්න ඕනේ නැත්නම් iPad එක ඕපන් කරලා ඒකෙන් බලන්න ඕනේ. ඒතර ඒක සෑහෙන වාතයක්. හරි. මම රෙකෝඩින් එක ඈ පිටින් chat එක මට පෙන්නන්නේ නැහැ. හරි. මේ ඊට තමයි chat message සමහරක් වෙලාවට පෙන්නන්නේ ඔයගොල්ලන්ට කලින් ගේ message ටික මට පෙන්නන්නේ නැහැ මෙතන. මේ ඒක නිසා හරි මම අද ඔයගොල්ලන් ටියුටෝරියල්ස් තිබ්බ ප්‍රශ්න ටිකක් ගන්න පටන් ගන්න කලින්ම කියලා ඉන්නේ මම විශ්වාස කරනවා මේ ටික කිසිම සබ්මිෂන් එකක් විදියකට ඔයගොල්ලන්ට දීලා නැතුව ඇති කියලා. හරි මොකද මේ ඔක්කොම කලින් කොහෙම තියෙනවා නම් එතන වැරද්දක්. මම විශ්වාස කරන්නේ එහෙම නෙමෙයි කියලා. මොකද මම ඒක තහවුරු කරගත්ත පස්සේ නිසා හරි දැන් අපි අවුල නැහැ. ඒ කියන්නේ ඉවර වෙච්ච අසයින්මන්ට් එක තිබ්බට ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ මේ ඔයගොල්ලන්ගේ සබ්මිෂන් ඩෙඩ්ලයින් එක පහු වෙච්ච එක තිබ්බට ප්‍රශ්නයක් නැහැ. මම විශ්වාස කරනවා ඉස්සර අසයින්මන්ට් එක නැති වෙයි කියලා. හරි. මොකද මාත් පොඩ්ඩක් චෙක් කරලා බලුවා. ඒ කියන්නේ එතකොට මට according to my feeling ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ ඩෙඩ්ලයින්ස් දෙකම තියෙන්නේ දැන් සතියකට විතර කලින් ඒක නිසා ඒකම academic integrity එක සම්බන්ධව ප්‍රශ්නයක් වෙන විදියක් නැහැ. හරි. It's up to discuss. I think there is no මම හිතා ඔයගොල්ලන්ට answers දීලා තිබ්බා. ඒක නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා මම ඩිස්කස් කරන්න යනවා ඔයගොල්ලන්ගේ ටියුටෝරියල්ස් මම හිතනවා ඔයගොල්ලෝ ගාව තියෙනවා කියලා මම විශ්වාස කරනවා just in case කවුරු ගාව නැත්නම් මම ගාන පොඩ්ඩක් ෂෙයා කරන්නම් I think I can share this මම මේ ටියුට් එකම ෂෙයා කරන්න එක ප්‍රශ්න නැහැ එතකොට ඔයගොල්ලන්ගේ මෙන්න මේ ප්‍රශ්න මම ටියුටෝරියල් නම්බර් 7 එකේ අන්තිමටම තියෙන රීමාන්ඩ් ගන්න මොකද ඒකේ තියෙනවා අපි ඩිෆිනිෂන් එක යූස් කරලා කරන ඔප්පු කිරීම කට්ටියත් මගෙන් අහලා තිබ්බා මෙන්න මේ ගන්න let f be a bounded function on a b. Suppose there is sequences un and ln and of upper bound and lower Darboux sum. Darboux sums කියන්නේ නිකන් Riemann summations වගේම තමයි. ඒ කියන්නේ ඒක මේ හරිම definition එක මම අද උදේ search කරා මොකද වචනේ තේරුම කියන්නේ. Darboux sum එකේ ඉන්න උතන ඔයගොල්ලන්ට මම කියන Darboux sum එක කියන්නේ මොකක්ද කියලා. එතන මෙතන and upper and lower Darboux sum. Darboux sum එක තමයි එතන මේ Riemann එක වගේම ඔයගොල්ලෝ step size එක ගන්න එක. right. Okay. එතන ඔයගොල්ලන්ට එතන Darboux sum එකේදී වෙන්නේ එතනවා lower කියනවා ගන්නවා upper and lower Darboux sums එක කෙනක Riemann summation එකම තමයි කියනවා intervals වලට බෙදලා minimum value එකයි maximum value එක අරගෙන ඒකේ upper limit එක සහ lower limit එක ලබා ගන්නවා ඔයාගේ summation එකකින් Darboux sum කියන Riemann integration එකෙන්. ඒතර මේකෙදි කියන්නේ ඔයාට sequence එකක් exist වෙනවා නම් මෙන්න මේ limit එක exist වෙන විදියට ඔයාට කියනවා show that f is integrable and මෙන්න මෙයාගේ limit එකට equal වෙනවා කියලා. හරි. දැන් ඔක්කොම ඉස්සෙල්ලා අපි පෙන්න ගන්න ඕන දෙයක් තමයි මෙතනදී මම මෙතන මගේ බෝඩ් එකට ඇවිල්ලා ඉන්නම්. දැන් ඔයගොල්ලෝ ගාන තියෙනවා tutorial 7 එකේ අන්තිම ගාන. ඒක චෙක් කරගන්න. දැන් හිතන්න ඔයගලන්ට තියෙනවා මෙහෙම ෆන්ක්ෂන් එකක් right if right f එක වගේ ෆන්ක්ෂන් එක තියෙනවා f be a bounded function f කියන්නේ bounded function එකක් මම වෙන වඩිය වගේ කියන්නේ f is a bounded function on මගේ ab කියන closed interval එකේ මෙයා bounded function එකක් කියලා මට දීලා තියෙනවා. එතකොට මට කියලා තියෙනවා මෙයාගේ Darboux sum එක මම එකට පස්සෙන් නම් එතකොට මෙයාගේ upper limits වල sequence එකක් මම ගන්නවා මේ තියෙන මගේ upper Riemann sum upper Darboux sum වල හරි notation එක මම upper Riemann sum එක කියලා ගන්නම්කෝ. එතන terms දෙක වෙනසක් නම් Darboux sum එක කියනවා කියන්නේ දෙකම එකට. මම පොඩක් මට කිව්ව වැඩ කරාම හම්බුනාම තීව්‍රත් එකම එක මාක්‍ර වෙනසක් තියෙනවා නම් කියන්නම්. නමුත් Darboux sum එක කියන අපි ආසන්න වශයෙන් මෙයාව rectangle එකක් විතර approximate කරලා summation එක ගන්න. ඊට පස්සේ මෙයා ගන්නවා lower summation එක මේ විදිහට ගන්නවා. එතන මට එනවා මට කියනවා limit n goes to infinity right n goes to infinity un අය මේ අය ලියනද සරේ අය ලියනවද දැන් බෝඩ් එකේ අපිට පේන්නේ නැහැ ලියන එක. මම ලියලා තියෙනවා. බෝඩ් එකේ දැන් පේනවා. දැන් ආයි බෝඩ් එක පේනවනේ? ඔව් නේ? ඔව් පේනවා.
ලියද්දි පේනවද කියලා කියන්න. හරි මම බලනවා එතකොට බලන්න මොකද මේ UN പിന്നെ එල්ලෙන් දැන් පේනවද? ඔව් පේනවා. බැසිරු. දැන් මොකද මම එහා පැත්තේ PDF open කරලා window එක close කරලා. හරි. එතකොට මට කියනවා දැන් මෙයා මෙහෙම වෙනවා නම් මට කියනවා integral of a to b fx කියන එක කියනවා dx මෙයා equal එකකට පෙන්නන්නලු limit n goes to infinity un or limit n goes to infinity ln. එතකොට දැන් මෙතනදී දැන් බලන්න දැන් මේ ඉන්ටග්‍රල් එක මෙයාට ඉක්වල් වෙනවා කියලා අපිට පෙන්වන්න. එතකොට මෙයා රීමාන් ඉන්ටග්‍රල් කියලා අපිට ඉස්සෙල්ලා පෙන්වන්න ඕනේ. දැන් මෙතන ඇත්තටම අපර් රීමාන් සම් එකයි ලෝවර් රීමාන් සම් එකයි ගැන මේ කතා කරලා තියෙන්නේ. ඇත්තට මේ ඩබල් සම් එකේ මේ එතන ඒ n කියන නොටේෂන් එක කියන්නේ අපිට suppose that there exists sequences un and low and double sum for each for sum for f such that ඒ කියන්නේ මෙතන අපි ඇත්තටම කරන්නේ මෙයාගේ partitions ගාන මම හිතන උතන n කියන එක මම denote කරන්නේ basically මම දවල් බැලුවා මොකද මට ඒක චොටම ලොකුවට term එක ගැන මේ යා එකම එක තමයි මෙතන කියන්නේ මෙතන ඉන්ෆෝම් එකම කතාව තමයි මෙතන කියන්නේ මෙතන මේ notation එක ගැන මට idea ගන්න නැහැ ලොකුවට partition of an interval right මෙතන අපි ගමන කරන normally partition sequence එකක් විදිහට ගමු. ඒත් මෙතන මම කරන්නේ මම මේක නිකන් basically පැහැදිලි කරන්න මොකද්ද මේගොල්ලෝ කියන්නේ කියලා. මෙතන මේ notation එක ගැන මම හිතුවේ මේ තියෙන මේ n වලින් මොකක් කරේ මේගොල්ලෝ significant කරනවාද කියලා. ඒත් එහෙම ලොකු systematically code එකක් නැහැ. දැන් හිතන්න ඔයා මෙහෙම ගන්නවා function එකක්. මේ තියෙන වගේ function එක y and මේ තියෙන වගේ x කියන x axis එක. ඒතර මෙයා bounded function එකක් කියන්නේ මෙයාට කවදාවත් infinity යන්න බෑ. ඒතර a b කියන interval එකේ function එක ගත්තොත් මේ ab කියන functions දෙක ඇතුලේ function එක bounded. ඒනවා දන්නේ continuous ද මොනවා වෙනවද කියන නමුත් ඔයා දන්නේ එකම දේ මේ ab කියන interval එක ඇතුලේදී මේ function එකට ධනව අතිශාල වෙන්නත් බෑ ඍණව අතිශාල වෙන්නත් බෑ මේක bounded. ඒ කියන්නේ bounded කියන්නේ මෙයාට මේ function එකට upper bound එකක් තියෙනවා මේ function එකට lower bound එකක් තියෙනවා. තවත් දෙයකින් කියනවා නම් අපිට හොයන්න පුළුවන් අපිට කියන්න පුළුවන් මෙතන function එක since f is bounded in a to b දැන් මේ උත්තර ලියාගන්නේ මෙහෙම හරි දැන් කෙනෙක් කෙනා bounded a to b නිසා මට ලියන්න පුළුවන් මෙහෙම alpha greater than or equal fx less than or equal beta for all x into a b where alpha comma beta are real numbers. ඒ කියන්නේ ඔයාට මෙයා bounded කෙනකින් තේරුම ඔයාට fx කියන functions values වලට upper bound එකක් හොයලා පෙන්නන්න පුළුවන් lower bound එකක් හොයලා පෙන්නන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ function value එක මම ගත්තොත් ඔයාගේ lower bound එක මේ විදිහට මෙයා alpha මේ තියෙන ඔයාගේ lower bound එක ඊට පස්සේ ඔයා ගන්නවා මේ තියෙන ඔයාගේ upper bound එක. දැන් ඔයගොල්ලෝ පිළිගන්නවද මේ integral එක right මේ integral එක මේක ඕනම value එකක් වෙන්න පුළුවන් මෙයාගේ integral එක ඔයා lower bound එක constant තියෙනවා කියලා හිතාගෙන මේ rectangle එක evaluate කරොත් එහෙම නැත්නම් ඔයා lower මෙයාගේ මේ area එක මේ total area එක මෙයාගේ lower value lower bound එකේම value එක තියෙනවා කියලා හිතාගෙන integrate කරොත් මට හම්බ වෙන area එක තමයි මෙයා ඉන්නේ normal rectangle එක alpha times b minus a. එතකොට මම upper bound එකම තියෙන විදිහට මෙන්න මේ rectangle එක ගත්තොත් මෙයා සහ මෙන්න මේ rectangle එක එයාගේ area එක මට එන්නේ beta times b minus a. දැන් ඔයගොල්ලෝ පිළිගන්නවද මගේ actual area එක මේ දෙන්න අතර තියෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ මගේ integral එක right මගේ integral එක උඩාව සමාන beta times b minus a ට මෙයා විශාලව සමාන වෙන්න ඕනේ alpha times b minus a ට. පැහැදිලිද? hello පැහැදිලිද? ඔව් ඔව්. හරි. දැන් අපි දැන් ඩා බොක්ස් සම් කරද්දී මොකද කරන්නේ? අපි ඉන්ටර්වල් එක පාර්ටිෂන් කරනවා. right? අපි ඉන්ටර්වල් එක පාර්ටිෂන් කරලා මේ එක එක රෙක්ටැන්ගල්ස් වල අපි වොලියම්ස් හොයනවා. right? දැන් මට කියන්න අපි කොහොම මෙයාට ලෝ බවුන්ඩ් එකක් ගත්තත් මේ අපි මෙහෙම චූටි තීරුව නම් ඒ තීරුව වල ගන්නකොට අපි නිකන් සාධාරණ තීරුවක් සලකුවොත් අපිට එනවා මේ වගේ තීරුවක්. එතකොට මේ දිනවාගේ ෆන්ක්ෂන් වැලියු එක. ඒතර මෙයාගේ අපිට මම නිකන් මෙයාව හොඳට පේන්න අදින්නම්කෝ. මෙයාගේ එකක් හොඳට මෙහෙම අරගෙන නිකන් උදාහරණයක් මෙහෙම අදින්නම්කෝ. ඒතර ඔයාට මෙයාගේ lowest value එක හොයාගන්න පුළුවන්. මෙයාගේ lowest value එකකින් rectangle එකක් හදලා මේක highest value එක හොයාගන්න පුළුවන් highest value එකකින් rectangle එකක් හදලා. හැබැයි
ඔයා මෙයාගේ ෆන්ක්ෂන් එක කියන්නේ මේ ටෝටල් එක ගත්තොත් මෙන්න මේ මෙයාගේ ඇල්ෆා කියන වැලියු එක ගත්තොත් ඒ කියන්නේ අපි මේ තියෙන ෆන්ක්ෂන් වැලියු එකේ මේ කලාපය තුල ලෝවස්ට් වැලියු එක. හැබැයි දැන් හිතන්න ෆන්ක්ෂන් එකේ a සිට b දක්වා අතර මුළු ඔක්කොම වැලියුස් ටික ගත්තම එයාගේ ලෝ බවුන්ඩ් එක ගත්තොත් ඒ ලෝ බවුන්ඩ් එක ඉන්නෝනේ මේ ලෝ එකට අතර පල්ලෙයි. ඒ කියන්නේ හිතන්නකෝ fx කියන ෆන්ක්ෂන් එකේ ලෝ බවුන්ඩ් එක විතරට හම්බ වෙනවා 5 කියන එක කියලා. ඒ වගේ එතකොට ඔයා ගන්නවා ඊතර මේ ab කියන හිතන ගන්න මම ගන්නවා 1 ඉඳන් 10 වෙනකම්. ඊතර ඔයා මේ තීරුව තෝර ගන්නවා 1 ඉඳන් 2 වෙනකම්. ඊතර 1 ඉඳන් 2 වෙනකම් තියෙන ලෝව වැලියු එක අනිවාර්යයෙන්ම විශාලයි හෝ සමාන වෙන්න ඕනේද මුළු රේන්ජ් එකේම තියෙන ලෝවස්ට් වැලියු එකට වඩා. ඒ කියන්නේ මේ ඇල්ෆා කියන එක්කෙනා අනිවාර්යෙන් කියන්නේ මේ දැන් ඇල්ෆා කියන්නේ මේ කලාපයේ ඉන්න ඕනම වැලියු එකකට ඉන්න ලෝව බවුන්ඩ් එකක් හරි. එතකොට අනිවාර්යෙන් මේ කලාපයේ ඉන්න ලෝවස්ට් ෆන්ක්ෂන් වැලියු එක ගත්තත් ඒ ලෝවස්ට් ෆන්ක්ෂන් වැලියු එකත් ඇල්ෆාට වඩා විශාලයි හෝ සමානයි. ඒ කියන්නේ ඔයා ඇල්ෆා ටයිම්ස් මේ ඒරියා එක ගත්තොත්. කියන්නේ මෙයාව ගන්නවා dx කියලා මේක පරතරය. ඒතර මේ ඒරියා එක වෙනවා ඇල්ෆා ටයිම් dx. ඒතර අපේ ලෝවර් රීමා සම් එක ගණිතය අපි එකතු කරන්නේ මේ කියන්නේ කලාපයක තියෙන ඇක්චුවල් ෆන්ක්ෂන් එකේ ලෝවස්ට් වැලියු ටික. ඒතර අපේ එන ලෝවර් සම් එක අපේ අර අපි මුලින් ගත්ත මෙන්න මේ ලෝවර් බවුන්ඩ් එකට වඩා අනිවාර්යෙන් වැඩි වෙනවා. මොකද අපි කොහොම මේ ෆන්ක්ෂන් ඉන්ටර්වල් ඇතුළේ ලෝවර් බවුන්ඩ්ස් අරගෙන ලෝවර් රීමා සම් එක කැල්කියුලේට් කරත් ඒ එන ලෝවර් සම් එක මේ ඒරියා එකට වඩා වැඩි වෙනවා. ඒතර මට ගන්න පුළුවන් මගේ ln කියන එක්කෙනා හැමතිස්සම විශාලයි හෝ සමානයි alpha times b minus a. ඔය වගේම මේ ලොකු රෙක්ටැන්ගල් එකේ වැලියු එක ගන්නකො. මේ ලොකු රෙක්ටැන්ගල් එකේ ඒරියා එක කියන්නේ අපි ගත්ත මුළු ෆන්ක්ෂන් එකේ මුළු කලාපයටම දාලා අපර් බවුන්ඩ් එකකින් එයා කන්ස්ටන්ට් වැලියු එකක් ඉන්නවා කියලා හිතලා ගත්ත රෙක්ටැන්ගල් එකේ ඒරියා එක විශාල වෙනවා මේ ෆන්ක්ෂන් එකේ අපි ඒක ඉන්ටර්වල්ස් වලදී highest value සලකලා අදින රෙක්ටැන්ගල්ස් වල වොලියුම්ස් වල එකතු කියන්නේ මේ ඒරියාස් වල එකතු වර වඩා. මොකද ඒ කියන්නේ අපි හැමතිස්සෙම ගත්තොත් ඒවා එකට මේ highest value එක ගත්තත් අපි ඇත්තම upper bound එකනේ ඊටත් උඩින්. හරි? ඒ කියන්නේ අපේ upper bounds අනිවාර්යෙන් අඩු වෙනවා මෙන්න මේ b minus a ට වඩා. ඒ කියන්නේ අපේ upper රීමා සම් එක අපි කොහොම ගත්තත් මෙන්න මේ අගයට වඩා එයා අඩු වෙන්න ඕනේ. ඒ අදහස පැහැදිලිද? අදහස පැහැදිලිද? මොකද දැන් මේ එතරම් බීටා කියන එක්කෙනා කියන්නේ ඔයාගේ ඉන්න පුළුවන් ලොකුම ෆන්ක්ෂන් වැලියු එක. එතකොට ඔයා මෙයාගේ ඒරියා එක කැල්කියුලේට් කරද්දී ෆන්ක්ෂන් එකේ ලොකුම වැලියු එක නැතුව හැම එක්කෙනාටම බීටා වැලියු එක දුන්නොත් එන ඒරියා ඊට වඩා වැඩි වෙනවා. අදහස පැහැදිලි? හලෝ අදහස පැහැදිලිද? ඕයි. හරි. එතකොට දැන් බලන්න මට මෙහෙම අයිටම් එකක් තියෙනවා. දැන් බලන්න මට තියෙනවා un. දැන් බලන්න මොකක්ද දෙන්නේ කියලා un උඩයි හෝ සමානයි beta times b minus a. ln විශාලයි හෝ සමානයි alpha times b minus a. දැන් හොඳට බලන්න. දැන් බලන්න මම මෙහෙම ලිව්වා. දැන් මම දන්නවා මගේ ඉන්ටග්‍රල් එක අපි කලින් ලිව්වා ab fx dx. දැන් කනෙක්ට් වෙන විදිහ බලන්න මේ අනිවාර්යෙන් මගේ අපර් සම් එකට වඩා අඩුයි. ඔයා මොන විදිහට පාර්ටිෂන් එක ගත්තත් මගේ ලෝවර් සමේෂන් එකට වඩා මේ අනිවාර්යෙන් වැඩි. ඒතර වගේ මගේ අපර් සම් එක අඩුයි beta times b minus a ට වඩා. මෙයා විශාලයි හෝ සමානයි alpha times b minus a ට වඩා. දැන් බලන්න මෙයාව සහ මෙයාව දැක්කොත් මට ගන්න පුළුවන් මගේ ln කියන එක නා කුඩයි හෝ සමානයි beta times b minus a. මෙයා කුඩයි හෝ සමානයි alpha times b minus a. ඒ කියන්නේ ඔයාගේ ln කියන සීක්වෙන්ස් එක මෙයා බවුන්ඩ්. හරිනේ? පැහැදිලි? කෝඩ් එක පේන්න නැත්නම් කියන්න. ඊට පස්සේ අපි ගත්තොත් මෙයාගේ අපර් බවුන්ඩ් එක ගත්ත බලන්න අපර් බවුන්ඩ් එක කියන එක නා beta times b minus a ට පොඩි. ඒත් මේ ඉක්වේෂන් එක මෙහෙම ලියපුවම අපිට පේන්න ගන්නවා අපර් බවුන්ඩ් එක මේ ෆයිනයිට් එකකට වඩා වැඩි වෙනවා. ඒතර මෙයා එනවා මට alpha times b minus a. දැන් මොකද වෙන්නේ? මගේ un කියන එක කෙනත් bounded වෙනවා. වැඩේ පැහැදිලිද? un කියන එක කෙනත් bounded වෙනවා. දැන් බලන්න ඒ කියන්නේ මෙයාගේ ලිමිට් එක. ඒත් එක අපිට දැන් ගාන දත්තයක් විතර දීලා තියෙන දැන් මේ දෙන්න bounded. දැන් අපිට මට ගාන දෙන්න දත්ත දැක්කම දැන් තමයි හොඳටම හරිය පේන්නේ කයි. in infinity වලදී un minus ln මෙයා equal 0 වෙනවා. right? මෙයා equal 0 වෙනවා. හරි? ඒ කියන්නේ ෆන්ක්ෂන් එකත් bounded. දැන් මේ අදාළ values දෙකත් bounded වෙනවා. ඒ කියන්නේ මොකද්ද? මේ functions values දෙකම bounded නිසා මට කියන්න පුළුවන් මේ දෙන්නගේ limit එකත් අනිවාර්යෙන්ම මේ දෙන්නගේ limit එක මට කියනවා මේ limit එක bounded. මොකද මේ limit exist වෙනවා අනිවාර්යෙන් limit එක bounded වෙනවා. අපි දන්නවා limit එක මේ වගේ limit එකක් මම ලියන්න පුළුවන් මෙයා සමානයි limit un n goes to infinity
මෙයා limit minus limit n goes to infinity ln මෙයා equals 0. ඔය සාමාන්‍ය limit rule එක. මොකද අපි දන්නවා functions දෙක එකතුවක් නැත්නම් sequence දෙක එකතුවක් හරි sequence දෙක අන්තරය කරලා limit එක වෙනම දාන්න පුළුවන්. අන්න මෙතනින් ගන්න පුළුවන් limit n goes to infinity un මෙයා සමානයි limit n goes to infinity ln වෙනවා. ඒ කියන්නේ ඒත් එක්කම මේ limit එක අනිවාර්යෙන්ම finite වෙන්න ඕනේ. කවදාවත් infinite වෙන්න බෑ. ඇයි හේතුව? මෙයා bounded. අදහස පැහැදිලිද? අදහස පැහැදිලිද? hello ඔය හරි. දැන් මොකද ගන්න පුළුවන්? දැන් පුතා අපි දන්න මේ දෙනක limit එක finite වෙන්න ඕනේ. එතන මේ දෙනක limit එක සමානයි. දැන් බලන්න මොකද්ද මේ තියෙන්නේ කියලා. හරි. දැන් බලන්න මම ගන්නම් දැන් මේ දෙනක limit එක finite වෙනවා. finite value එක නේද අපි දන්න මොකක් අපි ගමුකෝ මෙයාගේ limit එක මොකක් හරි basically අපි ගමුකෝ මෙයාගේ ඒතර අපි දන්නවා දැන් මෙයාගේ limit එක මේ විදිහට තියෙනවා. ඒතර අපි දැන් පේනවනේ මෙයාගේ interval එක මේ limit එකට සමාන වෙනවා කියලා. හරි. දැන් බලන්න මම නැත්තම් කෙලිම මෙතනට එන්න ඕනේ. නැත්නම් මෙතනින් ලියන්න පුළුවන් un ln කියන එක කරනවා. මෙතන ලියත එක අපි අනිවාර්යෙන් දන්නවා. un ln කියන එක නා විශාලයි හෝ සමානයි බිඳුව හැමතිස්සෙම. මොකද මගේ upper sum එක අනිවාර්යෙන්ම lower sum එකට වඩා විශාලයි හෝ සමානයි වෙනවා. ලියන definition එක sequence එක limit එකට දාලා. මම ලියන්න පුළුවන් for all epsilon greater than 0 there exist m greater than 0 such that n විශාලයි m මෙයා imply කරනවා un ln modulus -0 මෙයාගේ limit එක less than epsilon. අපිට මෙතනින් ගන්න පුළුවන් මෙයා imply කරනවා un ln less than epsilon මොකද 0 මෙයාගේ modulus එක. ඒතර මෙයා un ln කියන එක නම මෙයා අනිවාර්යයෙන්ම විශාලව සමාන නිසා මට modulus එක අයින් කරන්න පුළුවන්. un ln less than or equal epsilon වෙනවා. right? ඒකේ මොකද්ද කියන්නේ? මොකද්ද කියන්නේ? මෙයා function එක bounded සහ මෙයාගේ upper limit upper summation එක සහ lower summation එක අතර වෙනස epsilon වලට අඩු වෙනවා. මොකද්ද මේ තියෙන්නේ? definition of Riemann integration. හරි? මේ තියෙන්නේ definition of Riemann integration. හරි? මොකද එන්නේ? ඔයාගේ මෙතනින් ගත්තම පේනවා. ඔයාගේ integral එක finite value එකක් වෙන්න ඕනේ. ඔයාට infinite වගේ value එකක් ගන්න බෑ. සෑන්ඩ්විච් කරන්න බෑ මල්ලි. මොකද සෑන්ඩ්විච් කරද්දී මේ කියන්නේ මෙයා ඇත්තටම constant එකක් නේ. ඔයාලා කෙලින්ම Riemann එකේ definition එක පොඩි Riemann integral කියලා පෙන්නන්නේ ඊට පස්සේ ඔයා දන්නවා upper Riemann sum එක lower Riemann sum එක දන්නවා. කෙලින්ම definition එක මෙතනින් build up කරලා පෙන්නනවා. ඒ කියන්නේ ඔයාට partition එකක් හොයලා පෙන්නන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ ඕනම epsilon එකකට අපි දන්නවා ඔයාට ඒ කියන්නේ m මොකක් හරි එකකට වැඩි වෙද්දී ඔයාගේ sequence එකේ තියෙන දැන් මෙතන අපිට ගන්න පුළුවන් මේ ln සහ un කියන දෙන්න එන partition එක pn කියලා ගන්නකො. ඒ කියන්නේ ඔයා ඕන epsilon එකකට හිතන්නකෝ n not කියලා කෙනෙක් ගත්ත කියලා m ට වඩා වැඩි වෙලා. එතකොට ඔයාගේ p n not කියන partition එක නේ ඔය partition sequence එක ගත්තොත් ඒ කියන්නේ ඔයා බෙදෙන විදියෙන් ඔයාට පුළුවන් වෙනවා මෙන්න මේ un සහ ln දෙන්න අතර අන්තරය epsilon ට වඩා අඩු වෙන විදිහට partition එකක් හොයාගන්න. ඒකේ මොකද්ද කියන්නේ? ඔයාගේ Riemann integration එකේ definition එක. ඒක කියන්නේ ඔයාට අර විදිහට පොඩ sandwich theorem එක පෙන්නලා මෙයා මෙයාට යනවා කියන sequence wise පෙන්වන්න පුළුවන්. නමුත් අපේ Riemann integration එක කියනවා පෙන්වන්න ඕනේ ඔයාට partition එකක් හොයලා පෙන්වන්න පුළුවන්. ඒතර partition එකක් හොයලා පෙන්වන්නේ ඉස්සෙල්ලා ඔක්කොටම අලිකන integral එක finite කියලා. හරි? දැන් අපිට integral එක finite කියලා. ඊට පස්සේ පෙන්වන්න ඕනේ definition එක ලියලා ඉවරලා මෙතනින් ඔයාට කෙලින්ම ගන්න පුළුවන්. දම්පාඩේ තියෙන inequality දෙක එකට අඩු කළා. නෑ මේ දම්පාඩ දෙකම මේ දෙන බවුන්ඩ් කරනවා. මේක අපිට කෙලින්ම ගාන දීලා තියෙනවා. ඔයාලා මෙතනින් කෙලින්ම ඒ කියන්නේ මෙන්න මේ ඒ කියන්නේ මේක මම ගත්තේ මේ දෙන බවුන්ඩඩ් කියලා වෙනවා. ඔක මේ lower Riemann sum එකයි upper Riemann sum එකයි දෙන්න බවුන්ඩඩ් කියලා වෙනවා. ඒ දෙන infinite එකක් නෑ කියලා. මොකද infinite කියන එක නම් කොහොමත් ඔයාගේ බවුන්ඩ් එකක් වෙනවා. ඒතකොට ඔයාලට තියෙනවනේ finite bound එක. හැමතිස්සෙම. ඒස ඔයාගේ minus infinity කියන එක නා කොහොමත් බවුන්ඩ් එකක් වෙනවා. මොකද minus infinity කියන්නේ අපි දන්නේ minus infinity කියන්නේ මොකද්ද? ඒතකොට බවුන්ඩ් එක finite වෙනවා. ඔක්කොම ඉස්සෙල්ලා. කියන ඔයාගේ integral එක බවුන්ඩ් කරගන්න. ඔය integral එක exist වෙනවා නම් ඔයාගේ volume එකක් තියෙනවා නම් ඒ volume එකට එන්නේ number එකක්. ඒ number එක ඔයාගේ finite number එකක් වෙනවා. ඒතර ඔයාලට finite bound එකක් තිබ්බොත් තමයි මේ කතාව කියන්න පුළුවන්. හරි? ඒතර මේ දෙන finite කියලා දැකපු ගමන් මට කෙලින්ම මෙතනින් කියන්න පුළුවන් මේ දෙන්නගේ අතර අන්තරය මොකද මේ හිතන්නකෝ un ln කියන දෙන්නම යනවා කියලා හිතන්නකෝ infinite වලට. ඒතර un උත් යනවා infinite වලට. ln කෙනෙක් කෙනෙක් යනවා infinite වලට. ඒතර un ln කෙනෙක් කෙනා කොහොමද 0 වෙනවා. ඒතර හැබැයි කිසි meaning එකක් නැහැ. ඒතර integral එක කියන්න බෑ අපිට. දෙන්නම infinite වලට. හැබැයි මෙතන මම පෙන්නන්නේ දෙන්න bounded කියලා පෙන්නපු ගමන් මට මෙතනින් මෙයාව ලියා ගන්න පුළුවන්. මොකද මෙයා කොහොම ගියත් මේ දෙන්නේ මෙයා සහ මෙයා අතර. ඒතර මේ දෙන්න අතර තැනක මේ දෙන්න එකට ලං වෙනවා කියන්නේ අපිට කියන්න පුළුවන් මේ තියෙන මේ කෙලින් පාවිච්චි කරලා මේ කියන්නේ මේ වාට finite bound එකක් තියෙනවා. වාට upper Riemann sum එකක් ගන්න පුළුවන් finite. finite lower Riemann sum එකක් ගන්න පුළුවන්. ඒ දෙන්න අතර වෙනස වාට
ඕනම ධන සංඛ්‍යාවකට වඩා අඩු කරන්නත් පුළුවන්. un minus 0 ස්ක්වීස් වෙන එක අපිට මේ ලිමිට් එක මේවා දීලා තියෙනවා මල්ලි. ඔය ස්ක්වීස් දෙන මේ කෙලින්ම කරන්න පුළුවන්. මොකද un minus ln කෙනෙක් කෙනා කොහොමත් un minus ln කෙනෙක් කෙනා කොහොමත් greater than 0. මොකද ඔයගේ upper Riemann sum එක lower Riemann sum එකට අනිවාර්යෙන් වැඩි. මොකද ඔය හැමතිස්සම upper sum එක කියලා ගන්නේ ඔයගේ actual area එකට upper bound එක. lower sum එක කියලා ගන්න actual area එකට lower bound එක. ඒතර කොහොම කරත් ඔයගේ un minus ln කෙනෙක් කෙනා බිඳුවට වඩා විශාලයි. right? un minus ln කෙනෙක් කෙනා. ඒතර එයා බිඳුවට වඩා කුඩයි කියලා වට ගන්න බෑ. මොකද මේ equations දෙක අඩු කරාට පස්සේ මොකද අඩු කරද්දී වට එහෙම ගන්න බෑ. මොකද un minus ln කියන උදාහරණයක් විදිහට ගන්නකො මෙහෙම. 2 කියන එක්කෙනා කුඩයි හෝ සමානයි 5. 3 කියන එක්කෙනා කුඩයි හෝ සමානයි 5. එහෙමයි කියලා මොකද්ද? 3 ඍණ 2 කියන එක්කෙනා බිඳුවට වඩා පොඩි වෙන්නේ නැහනේ. හරි? ඒ කියන්නේ මෙතන කිව්ව කියලා මේ දෙපැත්ත වල එකපාරට අඩු ගන්න බෑ. මොකද අසමානතාවක දෙපැත්තම එකම ඉලක්කම අඩු ගන්න පුළුවන්. නමුත් අසමානතාව දැක්කම අඩු ගන්න බෑ කෙලින්ම. හරි? දැන් මේ දෙක අපිට මෙන්න මෙයාගේ මෙයා අඩු කරත් වාට නෝඩි 1යි කිය. සෝරි. 1යි කියලා එනවා. වම් පැත්තෙන් එනවා 0යි කියලා. ඒතර මේ අසමානතාව දෙයක් අඩු ගන්න බෑ කෙලින්ම. හරි? ඒක වැරදි. ඒක ඕකේද? ඒ ගන්න? අයියේ. ඕකේ. අයියා අන්තිමට එන්නේ මේ ඩෙෆිනිෂන් එකද රීමාන් ඉන්ටර්නේෂන් වල අර කෝචි ඉන්ටිග්‍රබිලිටි ක්‍රයිටීරියන් එකද? කවුචි ඉන්ටිග්‍රබිලිටි ක්‍රයිටීරියන් එක basically basic definition එක mathematically අපි define කරන විදිහ ගැන අපි රීමාන් ඉන්ටර්ග්‍රේෂන් එකෙන් කියන්නේ අපිට අපර රීමාන් සම එක ඕන තරම් පහළට ගේන්න පුළුවන් lower රීමාන් සම එක උඩට ගේන්න පුළුවන්. ඒතර basically කවුචි definition actually I'm so bad at the terminology. I think it is the basic definition of the Riemann integral, right? හරි. ඒ කියන්නේ මෙතනින්ම අප ඔප්පු කරගෙන ඒ කියන්නේ ඔයාලට මේක තියෙනවා කියනවාට කෙලිම ඔප්පු කරන්න පුළුවන් මෙයාගේ සුප්‍රීමම් එකයි ඉන්ෆිමම් එකයි එකම තැනට එනවා කියලා. මම අර වීඩියෝ එක අන්තිමට ගල්ලා පෙන්නන්න. හරි? ඔය තේරෙනවා. ඒ කියන්නේ මම කිසිම නමක් දාන්න කියන්නේ බේසික් ඩෙෆිනිෂන් එක. ඒතර රීමාන් ඉන්ටර්ග්‍රේෂන් වල තියෙන මූලිකම concept එකේ mathematical definition එක මේක. හරි? මොකද මේක තමයි අපිට ප්‍රූව් කරගන්න ඕනේ. එකක් තමයි ඔයාලට finite bound එකක් තියෙනවා. bound එකේ කෙනෙක්ට ලං වෙනවා. right? මේක හරිද? ඕකේද? හරි. අයි මේ අර මේ un minus ln greater than or equal 0 inequality එකේ ඉඳන් අපි මේ අර un minus l අර මේ අපේ limit definition එකට ගියේ කොහොමද? මේකද? ඔව් මේක අපිට ගත්තනේ. මේක as a given. මේක අපිට දීලා තියෙනවා. සීක්වන්ස් එක තියෙනවා. ඒතර මම කෙලින්ම මේ කියන්නේ un කියන මම ගන්නවා මගේ මොකක් කරේ මගේ an කියන සීක්වන්ස් එක මම ගන්නවා an නැතුව මම tn කියන සීක්වන්ස් එක මම ගන්නවා un minus l. ඒතර මේ මෙයාගේ මේ tn කියන සීක්වන්ස් එකේ n infinity ඇතුළේ මේ limit definition එක ලියන්නේ කොහොමද? is this right? nothing but sequence එකේ convergence definition එක හරි. හරි. තේරෙනවද? ඔව්. ඒ කියන්නේ මේ definition එක නවලත් තියෙනවා බලන්න මගේ sequences video එක මම හිතන්නේ maths online group එකේ playlist එකේ 3 නැත්නම් 4 වෙනි video. මට ඒක මතක නැහැ මොකක්ද කියලා. pn කියන්නේ n මත depend වෙන partition එකක්ද? ඔව්. ඒ කියන්නේ un සහ ln කියන දෙන්නව ගන්නකොට ඒ කියන්නේ වාට upper මේ sum එකයි lower sum එකයි ගන්නකොට ඒ upper sum එක සහ lower sum එකට අදාළ වෙන partition එක තමයි pn කියලා කියන්නේ. එයා n මත depend වෙනවා. මොකද partition එක වෙනස් වෙනවා කියන්නේ upper sum එකත් වෙනස් වෙනවා lower sum එකත් වෙනස් වෙනවා. ඒ කියන්නේ upper sum එකයි lower sum එකයි වෙනස් කරගන්න අනිවාර්යෙන් partition එක වෙනස් කරන්න. පැහැදිලි? hello පැහැදිලිද? පැහැදිලිද? ඔව් හරි. හරි. තමයි ප්‍රශ්නේ නට්ටක් ගන්න. hello. ඒක මට අවුල් තියනවද? ඊට පස්සේ මට ලස්සන ගානක් හම්බුණා මං හිතන්නේ ඒකත් මම ඕනනම් කරලා ඉන්නම්. අයිය මේකේ මේ ප්‍රූෆ් එකේ මුල් කෑල්ල කරලා තියෙන්නේ අර මේ බවුන්ඩඩ් කියලා පෙන්වන්නනේ un එකයි ln එක. ඔව් ඒ කියන්නේ ඔයා මේ කියන්නේ මේ ඔයාට ln සහ un කියලා ෆයිනයිට් එකක් තියෙනවා කියලා මම මොකද නැත්තම් හිතන්නේ දැන් මෙහෙම දෙයක් හිතන්නකෝ. මම කියන ඉලස්ට්‍රේටර් එකට කරපෙන්න දැන් මම රියල් නම්බර් ලයින් එක තියෙනවා. ඔයා un කෙනෙක් කෙනෙක් පටන් ගන්න මෙතන. ඔයා ln කෙනෙක් කෙනෙක් සෝරි ln කෙනෙක් කෙනා පටන් ගන්න මෙතන. un කෙනෙක් කෙනා පටන් ගන්න මෙතන. මුන් දෙන්නම මේ පැත්තට යනවා. කඩාගෙන බිඳගෙන අනන්තයේ පැත්තට මෙතන අනන්තයේ පැත්තට යන්න මේ දෙන්නක දිග අඩු වෙනවා. අවුල තියෙන්නේ මේ දෙන්නම වැඩි වෙනවා. ln උත් වැඩි වෙනවා un උත් වැඩි වෙනවා. අනන්තයේ දක්වා. ඉන්ටර්වල් එකක් පවතින්න පුළුවන්ද? අයිය ඒ කියන්නේ දැන් ඔතන මේ un ln දෙකම ඉන්ෆිනිටි වුණොත් අර ඉන්ෆිනිටි මයිනස් ඉන්ෆිනිටි අර්ථ දැක්වෙන්නේ නැති හින්දා අර ලිමිට් එක 0 කියලා කියන එකෙන් ඒක ඉම්ප්ලයි වෙන්නේ නැද්ද ඒ දෙන්න ෆයිනයිට් කියලා? මම කියන්නේ නෑ නෑ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මෙහෙම ගන්නවා. උදාහරණයක් විදිහට අපි ගමුකෝ basically 1 plus 1 over x හරිනේ x බිඳුවට ඇති limit x go to 0 මෙයා අනිවාර්යයෙන්ම infinity right and limit 1 over x goes to 0 this is infinity හරි ඒ කියන්නේ අපි මෙතන අපි නැත්තම්
මෙතන අපි normally ගමුකෝ x plus කියලා ගමුකෝ. මෙතන අපි x plus කියලා ගමුකෝ වැඩි හොඳට. දෙන්න අඩු කරන්නකෝ. limit x goes to 0 x තන 1 over x minus 1 over x. මෙයා equal මොකද මෙයාට මෙයා කපලා යනවා. 0. තේරුණාද? හරි ඉගෙනවා ලිමිට් ඉස්සෙල්ලා වෙන්නන්න ඕන මුන් දෙන ෆයිනයිට් කියලා ඔක්කොම කලින් හරි නැත්නම් තේරුම් ගන්න බවුන්ඩ් එකකට කියන්නේ මෙයා වෙන්නේ නැහැ කියලා වෙන්න ඕන. මුන් දෙන වනන්තර ගිහිල්ලා දෙන්න කිට්ටු වෙන්නේ නැහැ. මේක කිසිම තේරුම් ගන්න නැහැ හරි. කියන්නේ බවුන්ඩ් එක වනන්තර යනවා. කියන වගේ ලෝක සම් එකත් අම්බාන්ට වැඩි වෙනවා. අපර් සම් එකත් අම්බාන්ට යනවා. නමුත් දෙන්න අතර පරතරය අඩු වෙනවා. This is what happening sequences කියන්නේ convergent sequences වල වගේ ලිමිට් එක ඉන්ෆයිනයිට් වුණොත් ලිමිට් කියන්නේ වගේ කියන්නේ convergent කියන වගේ divergent sequences තියෙන්න පුළුවන්. දෙන්න අතර පරතරය අඩු වෙනවා විදිහට. වුණොත් හරි මම නිකන් පෙන්නනවා ලිමිට් එකක් වෙන්න පුළුවන් කියලා හරි. දැන් ඉන්ෆිනිටි වලට යනවා කියන්නේ මොකක්ද ලිමිට් එකක් යවන්නේ. අපි මොකක්ද යවන්නේ කියලා හරියටම දන්නේ නැහැ. තේරෙනවද? වා දෙන්න අතර පරතරය අඩු වෙච්ච කමින් කියන්න බෑ දෙන්නම් ෆයිනයිට් කියලා හරි. හරි? ඔවයි හරි හරි. ඊට පස්සේ මම හිතන්නේ ඔයගලන් ටියුටෝරියල් 8 වල හොඳ ගානක් තිබ්බා. Right. This one. Tutorial 8 වල number 5. C number 5. මම ස්ක්‍රීන් ෂෙයාර් කරලා මේක ලියා ගන්න ඕනේද නැත්නම් රෙකෝඩින් එක තියෙන නිසා ඔයගොල්ලෝ පස්සේ ලියා ගන්නවා. hello. අර කවුරුද අත උස්සලා තියෙනවා? අය මේ සමහර members වලට chat එක use කරන්න බෑලු. මේ ඒගොල්ලෝ member not a member of this group කියලා මේ error එකක් එනවලු. මොකක්ද දන්නේ? මම chat එක available කරන්න බෑ. නේද කිව්වා? මිනිට එකකට බලන්න. I think මම available කරා. මම chat එක enable කරලා තියෙන්නේ. enable. chat enable කරලා තියෙන්නේ. මම තමයි Teams වල උඩ දාන්නේ හරි. එහෙම වුණොත් මම ඉතින් පොඩ්ඩක් කරා මේ. ඒක මටත් එනවා මල්ලි. සතුටුයි. You can't send message because you are not the member of the chat. Thank you. ඒක මටත් එනවා මල්ලි ඉතින් ගණන් ගන්න එපා. Okay. ඔය ගන්න මම ඕගනයිස් කරපු මීටින් එකේ chat එක මටම දෙන්න. Okay. සතුටුයි. හරි. මේක මම අපිට දැනගන්න දෙයක් තියෙනවා. hello. හරි. මම එන ඊළඟට යන්න ඔයගොල්ලන්ගේ ටියුටෝරියල් නම්බර් 8 එකේ මම ගාන දාන්නම්. ඒතර ඔයගොල්ලෝ කාගාව නැත්තම් බලා ගන්න පුළුවන් මොකද්ද මේ කියන ගාන කියලා. මේකද කියන්නේ f කියලා bounded function එකක් තියෙනවා. So beta greater than 0 such that fx greater than beta and gamma equals a to b. Show that මෙන්න මෙයාගේ upper Riemann sum එක and lower Riemann sum එක අන්තරය මෙයාට අඩු වෙනවා කියලා. ඇත්තට මෙයා පින්නොත් b part එක නෑ. ඉතින් ඇත්තට මේක ගේම තියෙන e part එකේ. හරි. මොකද මේ දෙන්න මෙයා පෙන්න ගත්ත කියන්නේ රීමාන් ඉන්ටර්කබල් නම් ඔයාලට ඕනම වෙබ්සයිට් එකක් කෙනෙක් දාන්න පුළුවන් කෙලින්ම ගන්න පුළුවන් මුන් දෙන්නගේ පරතරය අඩුයි කියලා. කොහොමද මේක කොට දාගන්නේ? නම්බර් 5 කරපු අය කවුරුහරි ඉන්නවද? නැත්නම් මකට ගිහින් හිට වෙච්ච අය ඉන්නවද? මොකෝ කියන්නේ? කරපු අය ඉන්නවද? hello. මෙතන කට්ටියට පුළුවන් නේද? පුළුවන් නම් කරලා වැඩක් නෑ. කියන්නේ. කරන්න දෙපාද කියලා කියපන්. ඇත්තම කියනවා දැන් තමයි එහෙම ගානක් තියෙනවා කියලා දැක්කයි. ඉතින් මම උඹලට මොකද ඔය වගේ ගානක් කියලා එක පාරේ පාඩි වාගේ දැක්කොත් මොකද බබී? අවුල ගිහිල්ලා ඉන්නේ. එහෙම තමයි තියර ඔය ඇත්තම කතාව ඉතින් අර මේ හරි රයිට් ඕකේ එහෙනම් මම ගාන හදන් ගන්න MCQ MCQ උනාට ඉන්ඩෙක්ස් එකක් මොකුත් එනවනේ පුතා කෙලිම ඇහුවොත් මේ වගේ එකක් දීලා මෙයා හැම රීමාන් ඉන්ටර්වල් මෙහෙම පෙන්වන්න පුළුවන්ද කියලා ඇහුවා for all parts එක කියන්න බෑනේ කෙලිම අහන්න පුළුවන් කියන්නේ මෙහෙම එකක් දීලා ඒ කියන්නේ මේ වගේ ගානක් දීලා මේ රිසල්ට් එකක් අහන්න පුළුවන් නේ කෙලිම දීලා මොකක් කර මෙහෙම එකක් දීලා f is integrable on ab then f is also integrable on MCQ එකට choices හතරක් දෙන්න පුළුවන් ඒතර choice හතරෙන් හරියට තෝරන්න කියලා දන්නේ නැහැ අපි ඒක නිසා මේ proofs කියන එක වටිනවා හරි මොකක් කර කියලා කිව්වොත් ඒක නෝට ස්ටේට්මන්ට් එකක් දීලා prove කරලා ඉවරලා අදාළ රිසල්ට් හතරක් දුන්නොත් එimhe ඕගොල්ලෝ බලන්න ඕනේ එක එක ස්ටේට්මන්ට් එක prove කරන්න පුළුවන්ද disprove කරන්න පුළුවන්ද ඒතර හරි උත්තරේ තෝරන්න ඕන හරි එක හරි එක හො වැරදිද for that you need to prove හරි මොකද prove කරන්න તો හරියටම කියන්න බෑනේ හරි anyway මේක ඉන්ඩෙක්ස් එකෙන් මම ගොඩක් වටි මම මේක දාගන්න මේක අතට ටියුටෝරියල් 8 එකේ පස්වෙනි ගාන කාගාවරි නැත්තම් මොන ෆොටෝ එකක් ගාලා දාන්න මම හිතන්නේ use the technology කියලා okay got it come on I cannot send the chats
මට ෆොටෝ එකක් එවන්න බෑ මේ සෝරි මේ පොඩ්ඩක් ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න මට යටි වෙන්න දෙන්නේ වෙනික රයිට් දැන් මේක කියන්නේ let f be a bounded f on a b right bounded on ab so that there exists greater than there exists beta greater than 0 such that fx මේක දැක්කම ඉතින් මොකක් හරි එකක් මතක් වෙන්න ඕනේ හරි ඒ මතක් වෙන්නේ නැත්නම් පව beta for all x in ab දැන් මේක ෆන්ක්ෂන් එක බවුන්ඩ් කරලා තියෙන හරි දැන් මේක ඇත්තටම මෙතන කියන්නේ normal ඔයාලා ඒ කියන්නේ මේ ෆන්ක්ෂන් එක බවුන්ඩ් එකනේ මේ මොකද එයාගේ මැග්නිටියුඩ් එක නැත්නම් මාපාංකය බවුන්ඩ් කරන්න පුළුවන් කියන එක show that ඔය යට කියන එක කියනවානේ show that මට පෙන්වන්න කියනවා u f වර්ගයේ p minus l f වර්ගයේ p මෙයා කුඩා යෝ සමානයි 2යි බීටා u partition of f sorry මම හිතන්නේ හැබැයි f partition of p minus l f partition of p මට මෙයා පෙන්නන්න කියලා right දැන් ඇත්තටම f වර්ගය කියන්නේ මොකුත් නෙමෙයි මේ f වර්ගය කියන්නේ ඇත්තටම f වර්ගයේ x ෆන්ක්ෂන් එකේ නැත්තම් fx කියන එක කෙනාගේ සම්පූර්ණ වර්ගය right මම කලින් වගේම ෆන්ක්ෂන් එකක් ගන්නවා මේකම නිදහසේ හිතන්න හරි මේ හිතන එක තමයි වටින්නේ මම ගන්නවා මොකක් හරි අගයන් දෙකක් මම ගන්නම්කෝ x1 x2 කියලා අගයක් තමයි මම ගන්න මෙන්න මේ ඉන්ටර්වල් එක මොකද අපිට රීමාන් ඉන්ටර්වල් කරද්දී අපිට හම්බෙන්නේ මේ වගේ පුංචි පුංචි තීරුනේ ඒත් මම මේ වගේ එක තීරුවක් තෝරගන්න එක තීරුවක් තෝරගත්තට පස්සේ මට මෙයාගේ අපර් රීමාන් සම් එක අපි දන්නවා අපර් රීමාන් සම් එක ඉන්නේ අපර් රීමාන් සම් එක ගන්නකොට මම එකතු කරන්නේ මම fp මෙයාව ගන්නකොට මම එකතු කරන්නේ මම ගන්න මෙයා සමාන y සමානයි f වර්ගය x කියලා හරි මම ගන්න මෙයා තමයි y සමාන f වර්ගය x කියලා අපර් රීමාන් සම් එක ගන්නකොට මම එකතු කරන්නේ max f වර්ගය x in x1 x2 times මම යාගේ පරතරය ගන්නම් dx times x1 minus x2 මෙයා in නැත්නම් ගන්නම්කෝ යාගේ m ගන්න මෙහෙම ගන්නවා m times x2 minus x1 where m equal max f squared x in x1 x2 එතන මෙයාගේ maximum value එක ඊට පස්සේ මම lower රීමාන් සම් එක ගන්න ඒක අවුලක් නැහැ නේ කෙලිම ඕනම් ෆන්ක්ෂන් එකකට අදාළ ඉන්ටර්වල් එකේ ගන්නකොට මම එකතු කරනවා මම ගන්න simple m times x2 minus x1 එක නෝ මේ 2t stripe එකේ මම තාම කතා කරන්නේ අර බෙදුවට පස්සේ එන පුංචි ඉන්ටර්වල් එක මම වර්ගඵලය විදිහට ගන්න මෙයාගේ lowest value එක times මේ දෙන්න අතර පරතරය මම rectangle එක assume කරන්නේ එතන මම උස විදිහට ගන්න ෆන්ක්ෂන් එකේ minimum value එක where simple m equals minimum of f squared x in x1 times x2 මම විදිහට ගන්න. හරි. දැන් බලන්න මෙහෙම දෙයක්. මම ගන්නවා මෙහෙම අදහසක්. right? මම ගන්නවා u එතන මේ කට්ටිය එකතු. එතන මම ගන්නම්. එතන මට ගන්න පුළුවන් එතන u f වර්ගයේ p කෙනෙක් නම ලියන්න පුළුවන්. sigma m x2 minus x1 මම ගන්න mi කියලා. කියන්නේ m කියන්නේ මගේ මේ වගේ පාර්ටිෂන් ගත්තම දැන් අපි ෆන්ක්ෂන් එකක් ගත්තොත් මේ වගේ පාර්ටිෂන්ස් ගොඩක් තියෙනවා. දැන් මෙතන a මෙතන b කියලා ගත්තොත් මේ වගේ පාර්ටිෂන්ස් ගොඩක් තියෙනවා. එතන මේ ගොඩක් තියෙන පාර්ටිෂන්ස් වල මම තෝරගත්තොත් ith පාර්ටිෂන් එක එයාගේ මැක්සිමම් වැලියු එක තමයි mi කියන්නේ. ඒ අදාළ පාර්ටිෂන් එක ඔයාලට එතකොට එයාගේ lower limit එකයි upper limit එකයි ගන්න පුළුවන් x වල ඒ අදාළ පාරාන්තරය තුර මැක්සිමම් වැලියු එක. ඔයාලට lower රීමාන් සම් එක ගන්න පුළුවන්. ගන්න පුළුවන් sigma minimum a simple mi x2 minus x1 නැත්නම් මෙයාව ගන්නම්කෝ මේ මෙයාගේ පරතරය මොකක් හරි ගන්නම්කෝ dx හරි මොකක් හරි times dx මම නිකන් ඔප්පු කිරීමට ලිව් එක dx කියන්නේ මේ දෙන්න අතර පරතරය හරි මට සමාන පරතරයක් විදිහට ගන්න පුළුවන් දැන් බලන්න මම ගන්නවා මේ දෙන්න අතර අන්තරය මට ගන්නවා u f වර්ග p කියන්නේ මගේ upper sum එක minus lower මගේ lower sum එක මට ගන්න පුළුවන් sigma බලන්න දැන් මෙයාගේ පරතරයන් ටික සමාන ඕන මෙයාව dxi කියලාම ගන්න. ඒක dxi කියන්නේ මෙහෙම ගත්තොත් මේ තියෙන 1 2 කොහොම මෙල මේ ith ඉන්ටර්වල් එකේ උතර dxi කියන්නේ මේ ith ඉන්ටර්වල් එකේ පරතරය. හරි. ගොඩක් පැහැදිලි වෙන්න මම ලිව්වා. එතන මට එනවා මෙයා සමානයි
mi ඍණ mi times dx. හරි. right. දැන් බලන්න මෙයාව කොට දාගන්න විදිය. හරි. okay. දැන් ඕගොල්ලෝ පිළිගන්නවද මේ mi xi කියන්නේ ඔයාගේ ith interval එක ගමුකෝ අපි x1 x2 කියලා මේ දෙන වගේ ith interval එක ith interval එක මෙන්න මේ දෙන්න අතර. මේ දෙන්න අතර ඉන්න යම් කිසි x අගයක මම ගන්නවා මෙයාව x-1. මම මෙයාව ගන්න f squared හරි f squared x2 dash. ඕගොල්ලෝ පිළිගන්නවද මේ capital mi සහ simple mi කියන්නේ x1 x2 කියන අතර ප්‍රාන්තරය තුල ඉන්න යම් කිසි x අගයක ශ්‍රිතාගේ වර්ගය කියන එක පිළිගන්නවද නැද්ද? මොකද මේව ඩිෆයින් කරන්නේ බලන්න. මෙතන මම ඩිෆයින් කරේ capital M කියන්නේ මේ අතර ප්‍රාන්තරයේ maximum ශ්‍රිතාගය. නේ? ඒක මට capital M කියන එක නව මේ දෙන්න අතර ඉන්න යම් කිසි x අගයක ශ්‍රිතාගයක් විතර ලියන්න පුළුවන්. ඒක පිළිගන්නවද? පිළිගන්නවද? hello. ඔව් ඒක හරි. හරි. right. දැන් බලා ගන්න පුතා. දැන් මම මෙයාව මෙහෙම තියලා right. ඒ කියන්නේ දැන් මෙතන යම් කිසි ශ්‍රිතාගයක්. දැන් මම මෙයාට අසමානතාවයක් ගන්න යනවා. දැන් මෙයානේ මගේ ඉන්නේ දැන් මුට මම අසමානතාවයක් ගත්ත කියන වැඩේ ගොඩ. හරි. මම දැන් එනවා මෙන්න මේ විදියට. බලා ගන්න මේක කරන විදිය. මම දා ගන්නවා මෙයා මේ විදියට. මම ගන්නවා let මම ගන්නම් x-1 x-2 in x1 x2 interval. හරි. දැන් මම ගන්නවා මට දැන් ගන්න පුළුවන් දැන් මෙයා ඇත්තටම මම ගත්තේ නොටේෂන් එක අපි කන්ස්ටන්ට් යමු. ඒතර මැක්සිමම් වැලියු එකට දාලව එන්නේ මගේ x1 කියන එක නා. ඒතර මෙයා දාලා වෙන්නේ මගේ මැක්සිමම් වැලියු එකට. මගේ කැපිටල් M කියන එක කෙනාට මෙයා දාලා වෙන්නේ මගේ සිම්පල් M කියන එක කෙනාට. මම ගන්නවා mi - simple mi මෙයා සමානයි f x1 වල වර්ගය ඍණ x-1 f x-2 වල වර්ගය වර්ග දෙක අතරේ සාධක කරන්න f x-1 minus f x-2 හරි 2 times f x-1 plus f x-2 හරි. දැන් දෙපැත්තම ගන්න මාපාංක මට එනවා mi ඍණ mi මගේ මාපාංක මෙයා සමානයි මාපාංක f x1 dash ඍණ f x2 dash මාපාංක f x1 dash ධන f x2 dash මාපාංක. දැන් බලන්න මෙහෙම දෙයක්. මම මෙයාව වෙනම ඉස්සෙල්ලා තියන්න. මෙයාව මම වෙනම මෙයාව සමානතාවකින් හදා ගන්නම්. බලන්න මම මෙයාව ගන්නවා මෙහෙම. බලන්න මම මෙයාට දාන ට්‍රයැන්ගල් ඉක්වලිටි එක. මොකද ට්‍රයැන්ගල් ඉක්වලිටි වෙන මොකුත් නෙමෙයි අපිට තියෙනවනේ මොකක් හරි AB කියලා දෙන්නේ. right? එහෙනම් අපිට මොකක් හරි තියෙනව නැත්නම් අපේ u ධන v ගේ මාපාංකය කියලා තියෙනවා අපිට. අපි ගමුකෝ මොකක් හරි pq ගේ p ධන q ගේ මාපාංකය කියලා තියෙනවා. මෙයා කුඩයි හෝ සමාන වෙනවා p ගේ මාපාංකය ධන q ගේ මාපාංකයට වඩා. ඒ කියන්නේ මට මෙයාව ගන්න පුළුවන්. මෙයා කුඩයි හෝ සමාන වෙනවා f x-1 ගේ මාපාංකය ධන f x-2 මෙයාගේ මාපාංකය. මට මෙතන මේව ලියන්න පුළුවන් mi ඍණ සිම්පල් mi කියන එක නා මෙයා කුඩයි මගේ මාපාංකය කුඩයි හෝ සමානයි මාපාංක f x1 dash ඍණ f x2 dash වතාවක් මේටි මෙයාට ලියන්න පුළුවන් මාපාංක f dash f x-1 plus එයාගේ මාපාංකය plus f x-2 මෙයාගේ මාපාංකය කියලා මට මේ විදිහට දාගන්න පුළුවන්. ඒත් එක්ක අපිට ගානේ දත්තයක් විදිහට දීලා තියෙනවා. මේ මැග්නිටියුඩ් එක හැම වෙලාවෙම β වලට වඩා අඩුයි කියලා. මොකද ෆන්ක්ෂන් එක බවුන්ඩඩ් නම් ඔයාගේ ඕන ෆන්ක්ෂන් වැලියු එක මාපාංකය ගත්තොත් එයා β වලට වඩා අඩු වෙනවා. මට මෙතනින් ගන්න පුළුවන් mi minus simple mi less than or equal 2 beta times fx-1 minus fx2 dash. දැන් බලන්න මේ තියෙන්නේ x1 සහ x2 අතර කියන වගේ ඉන්ටර්වල් එක මම ආයෙ ගත්තොත් x1 අතර අන්තරය. දැන් මට කියන්න ඕනම ඉන්ටර්වල් එකක් අතර ඉන්න ෆන්ක්ෂන්ස් වල දෙකක් අතර අන්තරය මම දෙන්නෙක් ඩිෆයින් කරනවා මේ විදිහට. මම ඩිෆයින් කරනවා capital M dash I. මෙයා equal කියලා මම ඩිෆයින් කරනවා max fx in x1 x2. ආයෙම ඩිෆයින් කරනවා m dash I කියලා කෙනෙක් minimum fx in x1
x2. දැන් මට කියන්න මම මේ පරාසය ඇතුලේ ඉන්න maximum value එකේ minimum value එකේ අන්තරය ගත්තොත් එයා මෙයා ඇතුලේ ඉන්න ඕනම function values එක්ක අන්තරයට වඩා වැඩි වෙනව නේද? මොකද මම මෙයා මේ function values දෙක ගත්තොත් මේ function value එකේ minimum value එක මේක නම් maximum value එක මේක නම් මේ දෙන්න අතර ඉන්න ඕනම function values දෙන්නෙක් අතර අතරය මේ දෙන්න අතර පරතරයට වඩා අඩු වෙනව නේද? අඩු වෙනව නේද? ඔය ඔව්. එතකොට මෙතනින් ගන්න පුළුවන් කෙලිම මේ දෙන සබ්ස්ටිටියුට් කරලා mi in simple mi මෙයා සමානයි 2 beta times මෙයා වෙනුවට දාන්න මට දාන්න පුළුවන් මෙයා විශාලය හෝ සමානයි. මොකද විශාලය සමාන මෙයාට ලොකු එකක් මම දානවා. මෙයා සමානයි m dash i minus m dash i simple m dash i ගේ මාපාංක. දැන් බලන්න අපිට තියෙනවා මෙන්න මෙයා. බා මට තියෙන මෙයා සමානයි මෙයා කියලා මම දැන් මෙන්න මේකට අසමානතාවයක් හොයාගන්න. right? දැන් මම එයාව ආදේශ කරනවා මගේ අසමානතාව. මම මෙතනට එන්න. මට මෙතනින් ගන්න පුළුවන් u f වර්ගයේ p minus l f වර්ගයේ p මෙයා සමානයි මේ කුඩායි හෝ සමානයි right? sigma right? ඒතර mi මට මොකද අපි දන්නවා දැන් මෙතන මේ mi රින mi කියන එක නේ මොකද අපි දන්නා මේ ඉන්නේ maximum value එක මේ ඉන්නේ minimum value එක මෙයා maximum එක මේ ඉන්නේ minimum value එක. ඒතර මෙයාගේ magnitude එක ගත්තත් ඇත්තටම මෙයා මේ දෙන්න සමාන වෙනවා හරි. මොකද හිතන්නකෝ දැන් මෙයා maximum value එක කියන්නේ 5 minimum value එක කියන්නේ 2 නම් 5 රින 3 කියන්නේ 2යි මුගේ මාපාංකය ගත්තත් ඌත් දෙකම. ඒතර මේ දෙන්නගේ මාපාංකය ගත්තද නැද්ද කියලා වෙනසක් නැහැ. ඒතර කෙලින්ම මෙයාව සමානයි කියලා ගන්න පුළුවන්. මෙතනින් මොන්නම් ගන්න පුළුවන් mi රින mi මෙයා less than or equal 2 beta times දැන් මෙතන බලන්න මේ ඉන්නේ maximum value එක මේ ඉන්නේ minimum value එක. ඒතර අනිවාර්යෙන් මෙයා ධන සංඛ්‍යාවක් වෙන්න ඕනේ. ඉතින් මාපාංකය දැම්ම ඕන නැතා කියලා වෙනසක් නැහැ. මෙයා සමාන වෙන්න ඕනේ මෙයාට. කුඩායිව සමාන වෙන්න මෙතන m dash එක. ආදේශ ගන්න මෙතනට මට එනවා මෙයා කුඩායිව සමානයි sigma මට එනවා simple m dash i රින simple m dash i capital m dash i simple m dash i dx. sorry 2 beta 2 beta m dash i minus simple m dash i times dx. දැන් බලන්න මම යාගේ 2 beta එක එළියට ගන්නවා මෙයා කුඩායිව සමානයි 2 beta times sigma m dash I dxi මම ප්‍රසාරණය කරන simple m dash I dx. දැන් බලන්න මේ මොකද්ද මේ තියෙන්නේ මේ මම මොකක් කර ඉන්ටර්වල් එකක් කරන් x2 x1 කියලා මම එයාගේ මිනිමම් ෆන්ක්ෂන් වැලියු එක අදාළ පරතරයෙන් වැඩි කරලා මේ තියෙන්නේ මෙයා ඊට පස්සේ මම එයාගේ මැක්සිමම් වැලියු එක අදාළ පරතරයෙන් වැඩි කරලා එකතු කරලා මම එයා තව පැහැදිලිව පේන මෙහෙම ලියනවා මෙයා කුඩායි හෝ සමානයි 2 beta times sigma m dash I dxi right minus sigma simple m dash I dx. මොකද්ද මේ තියෙන්නේ? ඔයා ගන්න හැම ඉන්ටර්වල් එකේම මැක්සිමම් ෆන්ක්ෂන් වැලියු එක ගන්නවා පරතරයෙන් වැඩි කරනවා එකතු කරනවා. මේ මොකක්ද තියෙන්නේ? මේ තියෙන්නේ ඔයා ෆන්ක්ෂන් එක විදියට සලකලා එයාගේ අපරිමාණ සෙම් එක ගත්තොත් එන එක. fp. රින මේ ඉන්නේ කවුද? ඔයා පාර්ටිෂන් වෙන් කරන් ගිහිල්ලා ඒ පාර්ටිෂන් වල ඉන්න මිනිමම් ෆන්ක්ෂන් වැලියු එක වැඩි කරනවා ඒ x අතර අන්තරය. ඒ කියන්නේ පාර්ටිෂන් එකේ පළලෙ. ඒ මොකක්ද ඔයාලට හම්බෙන්නේ ඉතින්? ඔයාගේ lower රීමාන් සම් එක. දැන් මොකද අපි හැමතිස්සෙම දන්නවා ඔයාගේ අපර් සම් එක මෙන්න මේ ඇතුළේ ඉන්න එක නෑ මෙයා විශාලව සමානයි බිඳුව. මොකද ඔයාගේ අපර් සම් එක අනිවාර්යයෙන්ම lower සම් එකට වඩා විශාලව සමාන වෙන්නම ඕනේ. දැන් ගන්න මෙයා කුඩායි හෝ සමාන කියලා ගන්න පුළුවන් 2 beta times මාපාංකය දාන්න fp minus l fp මාපාංකය මේ තියෙන්නේ අපිට අවශ්‍ය කරන රිසල්ට් එක. පැහැදිලිද? hello පැහැදිලිද? ඔය හරි. මයිනස් ලිමිට් පොයින්ට්ස් කියන උත්තරයට එන්නම්. ඕකේ කියන අදහස තමයි ඒකටත් එක්ක ගන්නත් තෝරගත්ත හදන්න. මම ඊට අනිවාර්ය උත්තරේ දෙන්න. මේක ඕකේද? ඊට පස්සේ මේ රීමාන් ඉන්ටර්වල් කියලා පෙන්නන්නේ කොහොමද? අපි දන්නවා f කියන එක කියන රීමාන් ඉන්ටර්වල් නම් if f is රීමාන් ඉන්ටර්වල් කියන අදහස මොකද්ද? we can find නැත්නම් there exists p not in pab such that UPF minus LPF මේක මාපාංකය දැම්මත් වෙනසක් නැහැ. මොකද මේ හැමතිස්සෙම දන එක්කෙනෙක් මෙතනට අපිට for all epsilon greater than 0 නේ. මේ for all epsilon than 0 දාන්නේ
මෙයා රීමාන් ඉන්ටර්වල් කියන්නේ මේ දෙන්නව අපිට ඕනම ධන සංඛ්‍යාවකට වඩා පුංචි කරන්න පුළුවන්. දාන්න ධන සංඛ්‍යාව මගේ epsilon over 2 beta. මට කලින් වෙනවා මෙයා ඉම්ප්ලයි කරනවා එතකොට uf වර්ගයේ p minus lf වර්ගයේ p මේක මම කොහොර උඩේක පෙන්නන ගත්තොත් මෙයා ගේමක්ම නැහැ කියලා. මෙයා minus මෙයා සාමාන්‍ය 2 beta times මෙයාගේ මාපාංක 2 beta times මාපාංක u pf මට එනවා මෙතනින් ගන්න පුළුවන් මම නැත්නම් මෙතනින් ගන්න ඔන්න තමයි ආයෙ දන්නවා මෙතන එක මම උඩ ගත්ත රිසල්ට් එක මම දන්නවා මෙයා විශාලයි 2 beta times ufp minus lfp මගේ hand writing එකට කමා කරන්න මොකද මේ පෑනේ අද මොකක් කරලා උලක් තියෙනවා ලියන එකට මේ ලියෙන්නේ බලන්න එතන මේ දෙන්නගේ මොකක්ද ඉම්ප්ලයි වෙන්නේ දැන් මට පාර්ටිෂන් එකක් තියෙනවා මෙයා මෙහෙම වෙන සා මම දන්නවා මගේ f වර්ගය කියන එක්කෙනාගේ අපර් සම් එක f වර්ගය කියන එක්කෙනාගේ ලෝවර් සම් එකෙන් අඩු කරාම කියන්නේ මගේ f වර්ගය කියන එක්කෙනාගේ අපර් සම් එකෙන් f වර්ගය කියන එක්කෙනාගේ ලෝවර් සම් එක අඩු කරාම එන එක්කෙනා අඩු වෙනවා 2 beta times මගේ මෙයාට වඩා. ඒ කියන්නේ මට මේ දෙන්නගේ ඉම්ප්ලයි කරගෙන මේ දෙන්න මට ඉම්ප්ලයි කරනවා මෙයා සහ මෙයා මම මෙයා කරනවා number 1 මෙයා number 2 වෙනවා. Number 1 and number 2 implies for all epsilon greater than 0 there exists p naught in PAB such that UP වර්ගයේ F minus L කියන්නේ F වර්ගය කියන එක්කෙනාගේ අපර් සම් එක සහ ලෝවර් සම් එක අතර ඩිෆරන්ස් එකේ මට ගන්න පුළුවන් එයාගේ මැග්නිටියුඩ් එක greater than or equal වෙනවා මෙයාට අපි සාමාන්‍ය දෙයක් epsilon over 2 beta substitute කරලා 2 beta cancel out වෙනවා minus epsilon මේ මොකක්ද දෙන්නේ once again ඔයාගේ ඉන්ටග්‍රේට් කරන ක්‍රයිටීරියන් එක. ඒ කියන්නේ ඔයාගේ f වර්ගය කියන ෆන්ක්ෂන් එක ගත්තත් එයාගේ අපර් සම් එකයි ලෝවර් සම් එකයි අතර පරතරය epsilon ට වඩා අඩුයි. පැහැදිලි? hello පැහැදිලිද? ඔය හරි. ඒක තමයි ප්‍රශ්න තියෙනවා මේ ගාන සම්බන්ධ. මම හිතන පොඩ්ඩක් ගණිතය වැඩි වගේ ටික වට ඔලුව කරගෙනවා වගේ ටික කරන් ගන්න එපා. සමගේ හෑන්ඩ් රයිටින් වෙන සමා කරන මොකද මේ අද මොකක් කර අවුලක් තියෙනවා මම මේක ලියෙන්නේ නැහැ ලියන එක. මේ අර පෑනල් එක ලිස්සන වගේ මම හිතන ටෙම්පර්ඩ් එකෙත් පොඩි ඉරක් ගිහින් තියෙන ඒක නිසා දන්නේ. hello තමනට තියෙනවද දැනග? ඒ සම්බන්ධ? hello ප්‍රශ්න දෙනවා ගන්න හරි. ඊට පස්සේ එක්කෙනෙක් කාලේ තියෙන ලිමිට් පොයින්ට්ස් කියන ඒකට තමයි ඉලක්ක ගන්න තෝරන් ඉන්නේ. මම හිතන්නේ ඔය ඔකෙමද කොයිද මට හම්බෙච්ච ගාන. අයියා ඒකම තමයි. ඔය ටියුට් එකේ 8 වෙනි එකේම දෙවෙනි ගාන. හරි? මම ඒක ඇත්තටම ලිමිට් පොයින්ට්ස් කියන්නේ මොකක්ද කියලා මම කියලා ඉන්න. මම ලිමිට් පොයින්ට්ස් ගැන කියලා මොකක්ද ලිමිට් පොයින්ට්ස් කියන්නේ කියන විස්තරය කියලා. නමුත් ඔකේ දෙවෙනි ගාන කොට දාන්න පුළුවන්. ඇත්තටම මේ ලිමිට් පොයින්ට් කියන අර්ථ දැක්වීම තිබ්බත් අවුලක් නෑ. එහෙම නැතු වුණත් නිකම්ම රීමාන් ඩෙෆිනිෂන් එකේම කොට දාගන්න පුළුවන්. මොකද මම හිතන්නේ ලිමිට් පොයින්ට්ස් ඒ කතාවෙන් කොට දාන එක මම හිතන්නේ ඔයගලන්ට කියලා තිබ්බා. ඒකට මම පොඩ්ඩක් වෙනස් විදිහකින් හදන්නේ. ඒතර ඔයගලන්ට දෙකම තියෙනවා. ඒ වගේ ඒතර ගානක් එකම වෙන විදිහෙන් නැතුව ආකාර දෙකකින් වගේ කොට දැම්මට පස්සේ ඔකට ලොකු ඉන්සයිට් එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ ගානක් කොහොම කරත් හරියට කරොත් එකම උත්තරේ එන්න ඕනේ. හරි. ඒ කියන්නේ මේ ක්‍රමේ හරි මේ ක්‍රමේ වැඩිද කියලා නෑ. කවුරු කොහොම කරත් හරියට කරොත් එකම උත්තරේ එන්න ඕනේ. ඒ නිසා කොට දෙනෙක් ගන්නවනේ. ඒ කියන්නේ අපි කරන එකම මේ එන ආසිකට දෙනෙක් එහෙම ගන්න නෑ. ඒ කියන්නේ තමන් හරියට ගණිතේ කරොත් හැමෝටම එකම උත්තරේ එනවා. එක එක මිනිස්සු හදන විදිය වෙනස්. ඒතකොට මේ විකමන්න නැතුව තව එක්කෙනෙක් කරොත් තව එක්කෙනෙක් හදන විදිය වෙනස්. මම කරේ මට හිතෙච්ච දේ. හරිද? hello ඊළඟට එන්න තමයි. යන්නේ මම ඊට කලින් ගාන ෂෙයා කරලා ඉන්න. මේකත් මම හිතනවා මීට කලින් දැකලාද දන්නේ. මේක දෙවෙනි ගාන. දැකලා තියෙනවද මීට කලින්? දැන් ආන්න ඕනේ. ටියුට් එක තියෙනවද කියන ගාන දැකලා තියෙනවද? ඒක දැක්කා. ආ ඒක දැක්කන්නේ. හැදුවද ඒක? ඒක පොඩ්ඩක් කදාගත්ත නලාට. ඕකේ. බලමු. මාත් අද උදේ ඇත්තටම තමයි නිින්ද දාන්න මේක හිතුවේ බලමු සමහරට වඩා දින්න පුළුවන් කවුලන්නේ. එහෙම තමයි සාමාන්‍යයෙන් මම පාරේ යනකම් ගණන් හිතනවා නිදා ගන්නවා හිතනවා එහෙම basically. ඒතර ගොඩක් ඒවා හිතනේ හරියනවා හරි කියන්නේ. කවුද ඒ කැමරාව ඔන් කරේ බලන්න. මට ෆොටෝ එකක් වෙන විදියක් නැහැ බලන්න ටියුටෝරියල් 2 එකේ 8 එකේ section C එකේ දෙවෙනි ගාන. අද Microsoft එක විසින් මට එවන්න දෙන්නේ නැහැ. කවුරුහරි කැමරා ඔන් කරලා තියෙනවා මල්ලි ඔෆ් කරගන්න. මම හිතනවා ඔන්න දැන් මෙතනින් කැමරා ඔෆ් කරන්න පුළුවන් නේද? ඔෆ් කරන්න. මොකද නැත්තම් ඊට පස්සේ කියන්න බෑ ඊ වීඩියෝ එකේ වගේ කැමරාව රෙකෝඩ් වෙලා තිබ්බ කියලා. It's up to you to turn off the camera, right? Okay. Right. දැන් මේක කියන්නේ මේම සීන් එක. ඒතර මේකේ වට ෆන්ක්ෂන් එකක් දීලා තියෙනවා. මම හිතන්නේ මේ ගණන් තුනක් නැත්තම් මම තියාගත්ත ලොකුට. f කියන එක කෙනා ඔයාගේ ඩිෆයින් කරලා තියෙන්නේ බිංදුව 1 කියන ඉන්ටර්වල් එකේ. ඒතර f කියන එක කෙනාව ඩිෆයින් කරලා තියෙන්නේ fx කියන එක කෙනාව 1
මෙයා 1/n වෙනවා නම් n natural number එකක් වෙනකොට. හරි. එහෙම නැත්නම් මෙයා බිඳුව. otherwise. ඉතින් මේ ෆන්ක්ෂන් එක මොකක්ද කියලා බලන් ඉමුකනේ. ඔයා බිඳුව එක ප්‍රාන්තරය අතර ගත්තොත් මම එයා ප්ලොට් කරොත් මම එයා බිඳුව එක අතර ප්‍රාන්තරය අතර ගත්තොත් මෙහෙම ඉන්නවා එක බිඳුවෙන් එක ඉන්නවා මෙතන. x මේ ඉන්න මගේ y. මෙයා එකේදී එක කියන්නේ natural number එකක් මූ එක වෙනවා. හරිනේ අවුලක් නැහැ. එකේදී එක වෙනවා. ආයේ මෙයා භාගයේදී එක වෙනවා. ආයි 4n එකේදී එක වෙනවා. ඔම අයිටම් එක නෙමෙයි තියෙන්නේ. ඊට පස්සේ ආයි 4n එකේ 3n එකේදී. ඒ කියන්නේ මේවට ප්ලොට් කරන්න බෑ 3n එකේදී එක වෙනවා. ඊට පස්සේ 4n එකේදී එක වෙනවා 5n එකේදී එක වෙනවා ඔහොමම යනවා. ඒ කියන්නේ මෙයා ඇත්තටම යම්කිසි ලක්ෂයන් ටික විතරයි එක්සිස්ට් වෙන්නේ. right? දැන් බලන්න මම මෙහෙම අයිටම් එකක් කරනවා. දැන් බලන්න මම තෝරගන්නවා මෙතනින් ඉඩක් ගන්න. දැන් ගාන හිතන විදිය හරි. දැන් බලන්න මේ දෙන්න අතර පරතරය. මේ දෙන්න අතර පරතරය භාගයක් වෙනවා. පැහැදිලිනේ? මේ දෙන්න අතර පරතරය 6න් එකක් වෙනවා. හරි? මේ දෙන්න අතර පරතරය ගත්තොත් 3යි 1යි 12න් එකක් වෙනවා. නේ? මේ දෙන්න අතර පරතරය 12න් එකක්. ඊට පස්සේ අපි ඕනනම් විතර 5න් එක ගත්තොත් මේ දෙන්න අතර පරතරය 20න් එකක් වෙනවා. ඊට අපිට පැහැදිලිව පෙන්වන්න පුළුවන්. 1යට n ඍණ 1යට n ධන 1. මෙයා සමානයි මට සුළු කරලා මෙන්න 1යට n වතාවක් n ධන 1. ඒ කියන්නේ බිඳුව ළඟට යන්නේ මේගවල අතර තියෙන පරතරය අඩු වෙනවා. right? දැන් මම මෙහෙම ගන්නවා. මම සාධාරණ හිතම දැන් මෙයාට මේ ෆන්ක්ෂන් එකට ගන්න පුළුවන් වැලියුස් තියෙන්නේ 1 සහ බිඳුව විතරයි. ඒ කියන්නේ අනිවාර්යෙන්ම මම දන්නවා මම මොකක් හරි ඉන්ටර්වල් එකක් ගත්තොත් සාධාරණ මේ වගේ මොකක් හරි ඉන්ටර්වල් එකක් ගත්තොත් මම වෙන පාඩකින් දින්නම්කෝ. මොකක් හරි ඉන්ටර්වල් එකට ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි ඉන්න පුළුවන් මේ වගේ බිඳුව විතරක් තියෙන පැත්තකින් ඉන්ටර්වල් එකක් එන්න පුළුවන්. ඒ වගේ මම මේ වගේ තැනකින් මගේ චූටි පටිය තෝරගත්තොත් මෙයාගේ මැක්සිමම් වැලියු එකත් බිඳුවයි ලෝ ඒ කියන්නේ අඩුම වැලියු එකත් බිඳුවයි. මිනිමම් වැලියු එකත් බිඳුවයි. මොකද ෆන්ක්ෂන් එක වෙනස් වෙන්නේ නැහැ. දිගටම බිඳුව තියෙනවා. ඒතර ඔයාලට අපර් රීමාන් සම් එක ලෝවර් රීමාන් සම් එක වද වෙන්න දෙයක් නෑ. ඒ වගේ පාර්ටිෂන් පොඩි මේ ස්ට්‍රයිප් එකක් ආවම කෙලින්ම එයාගේ ඒරියා එක බිඳුවයි කියලා මැට් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපර් ලිමිට් එකයි ලෝවර් ලිමිට් එකයි දෙකම. හැබැයි තව જાතිය මේ ඔයාලට එන්න පුළුවන් රීජන් එක මේ වගේ එක වෙලා තියෙන තැනක් හම්බ වෙනවා. ඒ වගේ වෙලාවට ඔයාගේ අපර් ලිමිට් එක එක වෙනවා ලෝවර් ලිමිට් එක බිඳුව වෙනවා. හරිනේ? දැන් මම මෙහෙම කරනවා. මම ගන්නවා p ඩෙල්ටා කියන පාර්ටිෂන් ස්ට්‍රීම් එකක්. මම බිඳුව ඒ කියන්නේ මෙයාව ගන්න මම බිඳුව එක කියන ඉන්ටර්වල් එක මම බෙදනවා 1/delta particles වලට. නැත්නම් තවත් ඉතින් කියනවා මෙයාව ගන්න නැත්නම් pn0 කියලා ගන්නම්කෝ. pn0 කියන්නේ මම මෙයාව pn0 කියලා පාර්ටිෂන් එක ගන්න බිඳුව එක කියන අතර ප්‍රාන්තරේ මම කඩනවා n0 particles වලට. එතන ඔගේ පාර්ටිෂන් width එක වෙනවා 1/n0 කියන පාර්ටිෂන් width එක. හරි. දැන් හොඳට බලන්න. right 1/n0 කියන්නේ partition width එක. right දැන් බලන්න මෙහෙම දෙයක්. දැන් මගේ partitions වල දැන් අපි දන්නවා ඔයාගේ n0 කියන එක නම sufficiently large කරොත්. ඒක ඔයාලට තේරෙන්න ඕනේ දැන් ඔයාගේ එක වෙන values එකේ ඉඳලා භාගයට එනකොට තියෙන එක value එක. ඊට පස්සේ භාගය ඉඳලා 6න් එනකොට තව එක මේ එකට එන්නේ මේ ළඟට ගිහින් බලුත් මේ දෙන ගොඩාක් මෙහෙම ලඟ වෙනවා. ඒ කියන්නේ ඔයා මේ 1/n0 නැත්නම් පාර්ටිෂන් width එක 1/n0 නේ 1/n0 කියන width එක අනුව ඔයාලට හිතා ගන්න පුළුවන් ඔයාගේ ෆන්ක්ෂන් එක නේද අපි කොහොම රටාවක් ගත්තොත් දැන් මේක පාර්ටිෂන් width එක වෙනවා මම කයි ලොකෝට අඳින්නම් මගේ මම ගන්නවා මගේ මේ x axis එක එතන මගේ එකේදී මේ ආශ්‍රිතය එක වෙනවා මම ඒක ලකුණු කරන්නේ නැහැ මම භාගය වෙනවා භාගෙදී එක වෙනවා 3n එකේදී එක වෙනවා 4n එකේදී එක වෙනවා 5n එකේදී එක වෙනවා ඔහොමම මේ ළඟට යද්දි මෙහෙම ලඟ වෙවි යනවා හිතන්න මගේ පාර්ටිෂන් width එක මේ වගේ වුණා කියලා එතකොට අනිවාර්යයෙන්ම මගේ පාර්ටිෂන් width එකේ මේ පැත්තේ තියෙන පාර්ටිෂන්ස් උපරිම වශයෙන් පාර්ටිෂන් 5ක විතරයි මගේ අපර් ලිමිට් එක එක වෙන්න පුළුවන්. මොකද අනිත් හැම එකේම ඒ කියන්නේ මගේ ඒ කියන්නේ පාර්ටිෂන් එකක විතරයි 5n එක ඒ කියන්නේ ඇත්තටම කියන්නේ වෙන්න පුළුවන් බෙස් කේස් සිනාරියෝ එක තමයි මගේ පාර්ටිෂන් එක ඉන්න පුළුවන් දැන් ඒ කියන්නේ මගේ ලිමිට් එක කියන්නේ මෙතනට වඩා අඩු වුණොත් අවම වශයෙන් පාර්ටිෂන් 5ක විතරයි මගේ ඉන්න පුළුවන් ඒ කියන්නේ මේ එක වෙන වැලියුස් ටික. right අනිත් හැම වැලියු හැම පාර්ටිෂන් එකම ගත්තොත් ඒ එක පාර්ටිෂන් එකකටවත් සිතාගේ එකවන පොයින්ට් එකක් එන්න විදියක් නැහැ. මොකද සිතාගේ එකවන පොයින්ට්ස් 5යි තියෙන්නේ. ඒතර වෙනවා බෙස්ට් කේස් සිනාරියෝ එක මගේ අර චූටි ස්ට්‍රයිප් 5කට, ඒ කියන්නේ මගේ චූටි පරාස 5කට මේ එක වෙන අගයන් ටික අයිති වෙන්න පුළුවන්. දැන් සමහරක් වෙලාවට දෙන්නෙක් එකම එකට එන්න පුළුවන්. නමුත් අපි ගමුකෝ එන්න පුළුවන් උපරිම ගන්න. හරිනේ? මම දැන් ගන්නවා මගේ අපර් රීමාන් සම්.
මම ගන්න අපර් රීමන් සම් එක මම ගන්නවා fp මෙයා සමානයි මම දැන් ගත්තොත් මගේ p n not කියන එක නේද අපර් රීමන් සම් එක ගත්තොත් මට එනවා බලන්න උපරිම මෙයාගේ එක වෙන පොයින්ට්ස් තියෙන පුළුවන් 1 1 වෙන්න පුළුවන් 2 1 වෙන්න පුළුවන් 3 1 වෙන්න පුළුවන් 4 5 ඔය වගේ n not වෙනකන් මෙයාට එක වෙන්න පුළුවන් මොකද n not උනාට පස්සේ මේ ටිකම තනි පාර්ටිෂන් එකක් හරි මොකද දැන් මෙතන ගන්නකො හිතන්නකො දැන් 1 වගේ n not 5යි කියලා හිතන්නකො n not 5යි නම් ඔයාගේ පළවෙනි පාර්ටිෂන් එක කඩන්නේ මෙතනින් ඒ කියන්නේ මෙතනින් එහාට ඒ කියන්නේ එකේව ගොඩක් තිබ්බට වැඩක් නැහැ ඔයාගේ අපර් ලිමිට් එක කොහොමත් එකයි පාර්ටිෂන් එක. ඒතර ඔයාගේ පාර්ටිෂන් මෙතන දැන් ඉතින් පාර්ටිෂන් පහක උපරිම විදියට ඔයාගේ අපර් ලිමිට් එක වෙන්න පුළුවන් මෙතනින් එහාට එක පාර්ටිෂන් එක ඔයාගේ අපර් ලිමිට් එක වෙන්න පුළුවන්. රයිට් පැහැදිලිද? පැහැදිලිද? හෙලෝ. එතකොට මට මෙයාව ගන්න පුළුවන් මෙයා කුඩයි හොස් සමානයි. එතන මෙයාගේ උපරිම දන්න මෙයා පහක් ආව නම් මෙයාගේ උපරිම වාගේ එක වෙන්න පුළුවන් පාර්ටිෂන්ස් පහක් තියෙනවා. මොකද මෙතන පහක් තියෙනවා. සාය තව එකක් තියෙනවා. 6ක්. මොකද මෙතනට වයින්කොට 1 2 3 4 5 ඔය වගේ එනකොට වා මෙතනට ඉඳන් එනකොට මේ පැත්තට එනකොට වාගේ පාර්ටිෂන්ස් ගන්න පහක් තියෙනවා. තව එක පාර්ටිෂන් එකක් මෙතනින් එනකොට ඔක්කොම පාර්ටිෂන්ස් 6ක් තියෙනවා. ඒ කියන්නේ වාගේ n not දන එක පාර්ටිෂන් ප්‍රමාණයක් තියෙනවා. වාගේ අපර් ලිමිට් එක වෙන්න පුළුවන්. මෙයා වැඩි කරන්න වාගේ පාර්ටිෂන් විඩ්ත් එක. පාර්ටිෂන් විඩ්ත් එක එන්නේ අපි දන්නවා වා n not ගන්නකට බෙදුවා නම් පාර්ටිෂන් විඩ්ත් එක එන්නේ 1 over n not වෙනවා. right? මෙයා 1 over n not වෙනවා. වාගේ පාර්ටිෂන් විඩ්ත් එක. right? okay. හැබැයි එහෙම කරොත් වැඩේ පොඩ්ඩක් කචල් වෙනවා. එහෙම කරොත් මෙතන වැඩේ පොඩ්ඩක් දෙල් වෙනවා. මම නැත්තම් එහෙම කරනවා. right? basically the idea එක පැහැදිලි? අයියා okay. පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ කියන්නේ අපිට පාර්ටිෂන් කඩන්න බැරිද ඔය මේ කියන්නේ එකයට අර n කියලා කියන්නේ කොහොම එකයට 5 එකයට 4 වගේ එන තැන් වලට අර පාර්ටිෂන් එකේ මේ n පොයින්ට් එක එන විදිහට පාර්ටිෂන් වෙන වෙනම කඩන්න බැරිද කියන්නේ ඔයාලට වෙන වෙනම කඩන්න පුළුවන් වෙන වෙනම කඩන්න පුළුවන් ඒක ලිමිට් එක ගන්න බෑ මම අපිට එහෙම අපේ ලිමිට් එක ගත්තට පස්සේ ඔයාගේ අපර් රිමස් සම එක පොඩි කියලා එන්නේ fp කෙනෙක් කෙනා එන්නේ ඔයාගේ එන්නේ අපර් රිමස් සම එක n not + 1 times 1 over n not කියලා එන්නේ මේ මෙතනින් වඩා කිසිම දෙයකට යන්න බෑ මොකද මේ මෙතන පඩතරේ ඔයා ගොඩක් වැඩි වෙනවනේ මෙයාගේනේ right ඒ කියන්නේ මෙතන කියන්නේ මොකද ඒ කියන්නේ මෙතන ඔයාගේ යාට පස්සේ වල තියෙන්නේ මෙයා වෙන්නේ අතර සුළු කාට පස්සේ 1 + 1 over n not කියලා එනවා අපරිමා සම එක වැඩක් නැහැ n not ඉන්ෆිනිටි වලට යද්දී ඔයාගේ අපරිමා සම එකයි කියලා එන්නේ එතකොට ඔයාලට මුකුත්ම කරගන්න බැරි වෙයි එහෙම නැහැ එතන ඒතර ඔයා මෙතනින් එකෙන් තේරුමක් නැහැ ඊට පස්සේ වෙන ක්ලියර් ස්ට්‍රැටජි එකක් කරන්න දැන් බලන්න මෙහෙම සීන් එක මං ගත්තොත් මෙහෙම සීන් එක මම ගන්නවා මං දැන් කලින් කරා වගේ මම මෙහෙම ගන්න මගේ y axis එක මම ගන්න මගේ x axis එක එතකොට මගේ 1 මෙහෙම ඉන්නවා භාගෙ මෙහෙම ඉන්නවා 3n එක මෙහෙම ඉන්නවා 4n එක මෙහෙම ඉන්නවා කොහොම මෙතන ඉදි ලඟ මම දැන් මේව කඩනවා කලින් වගේ මේක පාර්ටිෂන් ඩිස්ටන්ස් එක මම dx කියන එක කියනවා මම මේක මේ 2D පාර්ටිෂන් එක ඩිස්ටන්ස් එක මම එන්න කඩනවා එකයට n not එට n not තන එක වතාවක් ඔය ලෙවල් එකට නිකම්ම පාර්ටිෂන්ස් ටික කඩන් යනවා right ඒ කියන්නේ මම මේකට කඩුවා මෙන්න මෙතන මෙහෙමවත් මෙතන පොඩි ප්‍රශ්නයක් එන්න පුළුවන් basically ගන්නට කඩුවොත් යා එහෙම කරත් එතනට එන්න පුළුවන් මොකද හේතුව මෙතන පොඩි අප්ඩේට් එකක් එන්න පුළුවන් ඔයගලන්ට මොකද මේ එකයි කියලා මෙතන නැත්නම් මම කන්ටිනියුටි ලිමිට් පොයින්ට්ස් එක මම ඩෙෆිනිෂන් එක කියලා වෙන්නම් මෙතන මම කරන් try කරන්නේ මෙතන නම් අපරිම සම් එක කරන් ඇත්තට මෙයාගේ අප සම් එක තමයි ලෝව සම් එක කොහොමද බිඳුව එන්නේ මොකද මෙයා අනිවාර්යෙන්ම ඔය ඉන්ටර්වල් එකක් ගන්නකොට ලෝව සම් එක බිඳුවනේ ඒතර ඔයගේ අප සම් එකත් ඔය බිඳුවට යනවා කියලා පෙන්නුවත් වැඩේ හරි මෙතන නමුත් මට ආපු විදිය තමයි මෙයා මෙහෙම කඩාගත්තොත් මෙතන need to check කොට බලගෙන එක මේ කොට බලලා සාමාන්‍යයෙන් ඔය ලිමිට් පොයින්ට් කියන කතාව වෙදින මෙහෙම සීන් එක සාමාන්‍යයෙන් ලිමිට් පොයින්ට් එකක් කියන්නේ ෆන්ක්ෂන් එක මම මෙතනින් පැහැදිලි කරන මොකක් කරන්නේ පොයින්ට් එකක් තියෙනවා කියලා හිතන්නකෝ මේ පොයින්ට් එක ඔයාලට ඩිස්ක්‍රයිබ් කරන්න පුළුවන් එයාගේ වටේ ඉන්න පොයින්ට් එක. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඔයා මෙතන ඒ කියන්නේ මෙතන තියෙන මේ ෆන්ක්ෂන් වැලියු එක ගත්තොත් ඒ කියන්නේ සාමාන්‍යයෙන් ලිමිට් පොයින්ට් එකක් කියලා කියන්නේ ඔයාගේ නිකන් උදාහරණයක් විදිහට මොකක් කරේ මෙතන තියෙන ෆන්ක්ෂන් වැලියු එක ගන්නකො fx එක මොකක් කරේ කියලා. මොකක් කරේ මෙතන වැලියු එක මොකක් කරන y කියලා.
මම මෙයා y not කියන. මේ y not කියන එක නවට ගන්න පුළුවන් limit n goes to infinity fx. ඒ කියන්නේ ඔයා මොකක් හරි මෙයාට ළඟ neighborhood එක x values තෝරගෙන sequence එකක් විදිහට ආදේශ කරොත් ඒන function values වල sequence එකේ limit එක විදිහට මේ y value එක දකින්න පුළුවන්. එහෙම එක්කෙනෙක්ට අපි කියනවා මෙයාගේ limit point එකක් කියලා. ඒ කියන්නේ limit point එකක තියෙන වටිනාකම තමයි ඔයා neighborhood එක ගත්තොත් ඒ neighborhood එකේ අර පොඩි continuous domain එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයාලට function value එක exist වෙනවා neighborhood එක වටේ. ඒ neighborhood එකට ඔයාලට x values ටිකක් හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා මොකක් හරි හිතන්නකො මෙතන x equals 104 කියලා ගන්නකො. ඒත් 104 එක වටේ. ඒ කියන්නේ මේ xn කියන අය xn 104 කුඩයි delta. මේ වගේ පොඩි neighborhood එකක් හොයාගන්න පුළුවන්. මේ xn අය මේ වගේ ඉන්න විදිහට ඔයා sequence එකක් කරන් මෙයාගේ ආදේශ කළා මේ function values වල sequence එකක් විතර එයාගේ limit එක බැලුවොත් එයා යනවා ඔයාගේ මෙන්න මේ y not කියන value එක. අන්න ඒ වගේ තැනකට තමයි දල වශයෙන් limit point එකක් කියලා කියන්නේ. මම අර 1 event point එක පොඩව ගන්න හදලා ඉවන්න මම හිතන්නේ ඒක පොඩි මම කොලේක ලියපු නිසා පොඩි mistake එකක් කළා ඇති. ඒක සාමාන්‍යයෙන් වෙන්නේ ඒතර ඔයාගේ finite interval එක දැන් මේ function එකේ ගත්තොත් ඔයාගේ කිසිම එක limit point එකක් තියෙන විදියක් නැහැ. මොකද ඔයා ගත්තොත් අනිවාර්යයෙන් මෙයාගේ පොඩි හරි neighborhood එකක් ගත්තොත් අනිවාර්යයෙන්ම මේ ඕනෙම කෙනෙක් වටා වගේ neighborhood එකක් ගත්තොත් මොකක් හරි x කියලා එක්කෙනෙක් මොකක් හරි හිතන 102 කියලා මෙයාගේ පොඩි neighborhood එකක් ගත්තත් මොකද වෙන්නේ මෙයාගේ චූටි neighborhood එකක් ගත්තත් අනිවාර්යයෙන්ම අපි දන්නවා f x කියන එක්කෙනා ඍණ 1 කියන එක්කෙනා මොඩියුලස් එක අනිවාර්යයෙන්ම 1 වෙනවා. මොකද ඒකට වඩා පොඩි වෙන්නේ නැහැ. මොකද 1 සහ බිංදුව විතරනේ තියෙන. ඒතර මෙයාගේ චූටි neighborhood එකක් ගත්ත ගමන් sequence එකක් තියෙන විදිහ නැහැ. කෙලින්ම discontinuity කිසිම limit point එකක් exist වෙන්නේ නැහැ. මේ වගේ function එක. මොකද මේ වගේ එකක් discontinuity වුණාට මෙයා limit point එකක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙයාගේ ළඟ තියෙන neighborhood එක සලකලා function value වල sequence එක limit එකක් විදිහට දකින්න බෑ. ඒතර ඒක නිසා අපිට කියනවා function value එක මෙයාගේ limit points exist වෙන්නේ නැති නිසා මෙයාගේ integral එක අපිට කියන්න පුළුවන් මෙයාගේ මේ integral කියලා. ඇත්තට මෙයාගේ integral එක ගත්තොත් මෙයාගේ අනිවාර්යයෙන්ම 0 එන්නේ. මොකද මෙයාගේ lower bound එක අපිට කෙලින්ම කියන්න පුළුවන් මෙයාගේ ඕනම interval එකක් ගත්තොත් මෙයාගේ බිඳුව වෙන point එකක් තියෙනවා. ඒතර මෙයාගේ ඇත්තටම Riemann summation එක ගත්තොත් 0 තමයි summation එක එන්න ඕනේ. right ඒක මම මේ බැලුවා Riemann integral එකෙන් පෙන්නන්න පුළුවන්ද කියලා මම හිතන්නේ මෙතන පොඩි mistake එකක් වුණා අපි කොහොම හරි interval එක ගන්න ඕනේ විදිය මම ඒක හරියට හදලා ඔයගොල්ලන්ට PDF එක share කරන්න. තමයිලා ප්‍රශ්න දෙන්න qualify කරගන්න. hello ප්‍රශ්නයක් තියෙනවා. කියන්න. අයි දැන් ඔය කියන්නේ limit point එකක් කියන්නේ function මේ limit point of a function කියන එකයි limit point of a set කියන එකයි limit point of a sequence කියන එකයි. ඕක තුනක්ද එකක්ද කියන්නේ ඒක මල්ලි අපි ඩිෆයින් කරන කනුව ඩිපෙන්ඩ් වෙනවා. ඒ කියන්නේ ඔයා මොකක් හරි වැලියු එකක් ගත්තොත් ඒක නේ ඒක ඇත්තට මාත් එක ලොකුවටම ඒක ලිමිට් පොයින්ට් කියන ඩිෆිනිෂන් එකකින් ඉන්නේ. මොකද රීමන් ඉන්ටර්වල් කෙනෙකුට ඔකට ඕන වෙන්නේ අර මම මේ දැන් කියපු එක. ලිමිට් පොයින්ට් එක කියන්නේ. ඒ කියන්නේ අපි x values ටිකක් අදාළ neighborhood එකේ අරගෙන ඒ අදාළ x කියනවා ඒ කියන්නේ මේ ඔයා sequence එක සලකනවා මේ අදාළ neighborhood එකේ x values වලට ආදේශ කරකට function value එකේ. එහෙම කරාම එන sequence එක limit එකක් විදිහට මෙන්න මේ y value එක දකින්න පුළුවන් නම් එයා වගේ limit point එකක්. කියන එක තමයි සරලව ගොඩක් ඒ කියන්නේ සාමාන්‍ය ඩිෆිනිෂන් එකේ තියෙන්නේ. right? ඒක තව වශයෙන් කියනවා නේ. ඒ කියන්නේ ඔයාගේ ෆන්ක්ෂන් එක කියන්නේ දැන් මෙතන එක්සිස්ට් නොවුනට කියන්නේ මෙහෙම ෆන්ක්ෂන් එක කියන්නේ ඇත්තට ලිමිට් පොයින්ට් එක මේ වගේ තියෙන. ඒ කියන්නේ මෙතන වැලියු එක අපි ඩිෆයින් කරලා නැහැ. නමුත් ලිමිට් එකක් විදිහට මම මෙතනට වැලියු එකක් ගන්න පුළුවන්. සරල කතාව. ඒ උදාහරණ ගන්නකො දැන් fx සමානයි x ධන 1 x අසමානයි 1 and බිඳුව x සමානයි 1. එතකොට අපි දන්නවා මෙයාගේ x සමාන 1 දී මම ඩිස්කන්ටිනියුටි එකක් තියෙනවා නේ. මොකද මෙයා අපි ඩ්‍රෝ කරොත් අපි දන්නවා මෙයා x ධන 1 කියන ෆන්ක්ෂන් එක එන්නේ මේ විදිහට. ඒතර මේ වගේ x සමාන 1 කියන තැනදී ගත්තොත් මෙයා ඩිස්කන්ටිනියුටි එකක් තියෙනවා. මොකද මෙයාගේ වැලියු එක එන්නේ ඇත්තටම බිඳුව මෙතන. අපි ඩිෆයින් කරලා තියෙන්නේ. හැබැයි මෙතන මේ ෆන්ක්ෂන් එකේ ලිමිට් එක අපි ගත්තොත් ලිමිට් x goes to 1 x ධන 1 කියන එක කෙනාව ගත්තොත් මෙයා සමාන වෙනවා 2කට. ඒ කියන්නේ මෙන්න මේ මෙතන y වැලියු. පැහැදිලි? පැහැදිලි? එතන ඩිස්කන්ටිනියුටි. හැබැයි යාට ලිමිට් එකක් තියෙනවා. අය එතකොට එතන මේ ඇයි මේ සීක්වන්ස් ගැන කියන්නේ එතන? ඒ නිකම්ම ලිමිට් එකක් නෙමෙයිද? ඒක මොකද්ද සීක්වන්ස් කතාවක් කියන්නේ? ඒක සීක්වන්ස් කතාවක් කියන්නේ නේබර්හුඩ් එකේ ඒක නේබර්හුඩ් එක නේ. ඇත්තට මේක කතාවක් කියන්නේ උදාහරණයක් විදිහට ගන්නකො අපි මෙහෙම ගන්නවා. ඔයා මේ වගේ පොඩි නේබර්හුඩ් එකක් තෝරගන්න. චූටි නේබර්හුඩ් එකක් තෝරගෙන ඒකෙදින xn values ටික ආදේශ කරන. ඒතර ඔයා ගන්න n හිතනකො xn කියන එක්කෙනාව ගන්න ඩිෆයින් කරනවා. xn කියන එක්කෙනා minus අපි ගමු මෙතන 1 කියලා. 1 කියන එක්කෙනා ඩිෆයින් කරනවා. මෙයා කුඩා u සමානයි 1 over n වෙන විදිහට. ඒතර n මොකද වෙන්නේ? ඔයාගේ xn කියන එක්කෙනා එකට n ලඟ වෙනවා. ඒතර අපි ලිමිට් එකෙන් දන්නවා අපේ ඉන්ටර්වල් එක n පොඩි වෙද්දි මොකද වෙන්න ඕනේ? මේ xn ට n ලඟ වෙද්දි ලිමිට් එක තියෙනවනේ. මොකද වෙන්න ඕනේ? ෆන්ක්ෂන් වැලියු එක මේකේ ලිමිට් වැලියු එක අනිවාර්යෙන් දෙකට යන්න ඕනේ. ඒ කියන්නේ මෙයා x xn කියන එක අපි ඩිෆයින් කරොත් xn කියන සීක්වන්ස් එක අපි අදාළ x වැලියු එකට ලඟ වෙන විදිහට. කියන්නේ such that limit n infinity වලට ඇති xn කියන එක්කෙනාව x වලට යන විදිහට අපි ඩිෆයින් කරොත් x not නැත්නම් මෙතන එකට යන විදිහට අපි ඩිෆයින් කරොත්
මොකද වෙන්නේ? ඔයාගේ xn කියන ෆන්ක්ෂන් එක nn එකට ලං වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඔයාගේ ෆන්ක්ෂන් වැලියුස් ටිකට ලං වෙන්න ඕනේ යම් කිසි එකකට. දෙකට හො කොහෙට හරි. තේරුණාද? දැන් ලිමිට් එක එක්සිස්ට් වෙනවා. හරි. කියන්නේ මේ දෙකම ඇත්තම එකම අදහස කියවෙන්නේ හරි. කියන ඔයාලට නේබර්හුඩ් එකක් හොයලා පෙන්නන්න පුළුවන්. ඒකේ තියෙන යම් කිසි වේරියබල් සීක්වන්ස් එකක් අරගෙන එයාව ෆන්ක්ෂන් වැලියු එකට දැම්මොත් ඒ ෆන්ක්ෂන් වැලියු වල සීක්වන්ස් එකේ ලිමිට් එක ඉක්වල් වෙනවා වගේ මේ අද එතන කියන්නේ ලිමිට් එක එක්සිස්ට් වෙන එක නේ දාලා පොයින්ට් එක මෙතන y කියන පොයින්ට් එකට. එතන මේ පොයින්ට් එක එතන ලිමිට් පොයින්ට් එක හැබැයි අත්තම කතාව දැන් ඩිස්කන්ටිනියුටි එකක් තියෙනවා. හරි? ඒක ෆන්ක්ෂන් වයිස් කතාව. අයියා ඕකේ. මේක ඇත්තටම මේ කියන්නේ යාළුවෙක් මට කිව්වේ ඒ කියන්නේ මට මේක හරිද වැරදිද කියන්නේ මම දන්නේ. ඒ කියන්නේ දැන් බේසිකලි අපිට උතන කරන්න ඕනේ අයියා. ඒ කියන්නේ අපි අර අයියා මුලින්ම අර ඉන්ට්‍රොඩක්ටරි වීඩියෝ එකේ කියනවා වගේ නිකන් වර්ගඵලයක් ගන්න නෙවෙයි අයියා. මේ ඉන්ටර්නෙට් කරලා අන්තිමට දැන් අපි මෙහෙම හිතුවොත් දැන් ඔය ඒ කියන්නේ භාගය 1.3 1.4 වගේ පොයින්ට් එක එතන ඒ වගේ පොයින්ට් ඔක්කොම එක තැනකට එකතු කරලා එතකොට අර එකේව නිකන් කණු එකට තියෙන කණු වගේක් ගැහුවා වගේ නේ. ඒ කියන්නේ ග්‍රාෆ් එක ගැහුවොත් එක ළඟ කණු මේක බෑ මල්ලි. මොකද ඕකට මම හොඳම උදාහරණයක් දෙන්න. ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා යුනිට් ඉම්පල්ස් ෆන්ක්ෂන් කියලා එකක්. ඩෙල්ටා ටි. ඩෙල්ටා ටි කියලා ෆන්ක්ෂන් එක. ඔක ඉලෙක්ට්‍රොනික කියනවා කට්ටිය ඉගෙන ගනි. ඩෙල්ටා ටි කියන ෆන්ක්ෂන් එකට අමුතුව කිව්වා. ඌ එක්සිස්ටඩ් බිඳුවේදී විතරයි. හරි? ඌ එක්සිස්ටඩ් බිඳුවේදී විතරයි. හරි? කියන්නේ ඌව ඩිෆයින් කරලා තියෙන ඩෙල්ටා ටි කියන්නේ delta t equals 0 delta t equals 0 everywhere, right? You can delta t equals 0 everywhere except t අසමානයි 0. ඊට පස්සේ t වලදී අපි මේව ඩිෆයින් කරන එක මේ delta t කියන එක එක්සිස්ට් එක මෙයා t වලදී විතරයි except t අසමාන 0 දී මම 0 වෙනවා. කිසිම තැනක එක්සිස්ට් වෙන්නේ නැහැ. මේ වැලියු එක ඩිෆයින් කරන්නේ integral delta t minus infinity plus infinity equal 1. මේකට අපි කියන unit impulse function එක. ඒ කියන්නේ මම බිඳුව විතර එක්සිස්ට් වෙන්නේ හැබැයි මොකක් ඉන්ටර්වල් එකක් වෙනවා. ඒ කියන්නේ එක තැන එක්සිස්ට් වෙන්නේ ඉන්ටර්වල් එකයි. ඒතර වගේ එකක් දැන් දාලා වෙන්නේ. හරි? ඔයයි. හරිද? ඒ කියන්නේ ඔක අපි කියන යුනිට් ස්ටෙප් ෆන්ක්ෂන් එකේ ඩෙරිවේටිව් හරි. කියන්නේ අපි ut කියලා කියන යුනිට් ස්ටෙප් එක උගේ ඩෙරිවේටිව් එක ගත්තොත් එන්නේ ඩෙල්ටා ෆන්ක්ෂන් එක. ඒතර මේ එකට තියලා ගන්න බෑ. සත්‍යින් ඉත් එක්සිස්ට්. ඒක මේක බේසිකලි මේක අපි සාමාන්‍යයෙන් ෆයිනයිට් ඉම්පල්ස් රිස්පොන්ස් වලට FI ෆිල්ටර්ස් වගේ ඩිසයින් කරද්දී පාවිච්චි කරනවා. ඒතර ඩෙල්ටා t ෆන්ක්ෂන් එක හැමතැනම බිඳුව විතරයි non zero වැලියු එකක් තියෙන්නේ. හැබැයි මෙතන අපිට කෙලින්ම එක කියලා කියන්න බෑ. මේක අදහස් තමයි මේක ඉන්ටර්වල් එකයි කියන එක. එතන non zero වැලියු එකක් තියෙන්නේ බිඳුවේදී විතරයි such that ඉන්ටර්වල් එකේ කවින විදියට. අපි සාමාන්‍යයෙන් ඕක නිකන් අර sudden අපි කියනවා අර මේ කියන්නේ impulse කියන මොකක් හරි එකපාරට switch එකක් දාලා off කරනවා වගේ අර sudden මොකක් හරි එකක් මේව කරන්න තමයි අපි impulse function එක පාවිච්චි කරන්නේ. right? කොහොමද මම අර මේ ඒවනකොට මේ අර කලින් ෆන්ක්ෂන් එක මම හිතන්නේ ඒක මේ අනිවාර්යයෙන් අපිට පුළුවන් අර 1/n සීක්වෙන්ස් එක තියෙන නිසා මම මේක දෙවන තවමනක් ප්‍රශ්න දෙන්න මේ රිමයින්ඩ් කරන්න ඕන WhatsApp එකේ කමෙන්ට් එවන්න hello hello තවමනක් තියෙනවද අයියේ මිනිමම් එකයි ඉන්ෆර්ම් එකයි හරිම වෙනස මොකක්ද හරි මේක මෙහෙම සීන් මම හිතනවා ඉන්ටර්වල් සම්බන්ධ ප්‍රශ්නයක් ඔය මැක්සිමම් සහ මිනිමම් එකේ. දැන් හිතන්න ඔයාලට මෙහෙම තියෙනවා කියලා ඉන්ටර්වල් එකක් right basically you have some interval right කියන්නේ now interval then you have a to b let's say that some interval මොකක්ද ඉන්ටර්වල් එකක් තියෙනවා. ඒතර මේ ඉන්ටර්වල් එකේ තියෙන වැලියු එකක් අපි ගත්තොත් a කියලා හරි මේ ඉන්ටර්වල් එකේ තියෙන මිනිමම් වැලියු එක අපි ගත්තොත් උදාහරණයක් විදිහට මම ගන්නවා මෙයා a to b මම ඉන්ටර්වල් එක ඩිෆයින් කරන්න පුළුවන් i කියන එක්කෙනාව a to b closed interval එක. ඒ කියන්නේ මෙයාගේ මේ bounded value එක මට ගන්න පුළුවන් මෙයාගේ එකක් මෙයාගේ ඉන්ටර්වල් එකේ ඉන්නවා. ඒ කියන්නේ a ද ඇතුළුව මෙයා. එහෙම වුණොත් මෙයාගේ infimum එක y කියන ඉන්ටර්වල් එකේ infimum එක ගත්තොත් එන්නේ එහෙමයි. හැබැයි තව සමහරක් වෙලාවල් තියෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි ගත්තොත් fx 1/x. දැන් මේ වගේ එක infimum value එක. ඒ කියන්නේ මෙයාගේ minimum value එක. ඒක අපි දන්නවා මෙයාගේ limit x goes to infinity 1/x කියන එක යනවා බිඳුවට. ඒතර මෙයාට තියෙන්න පුළුවන් maximum lower bound එක බිඳුව. කියන්නේ මේක තමයි ඇත්තට බිඳුව කියන්නේ 1/x ට මෙයාගේ infimum එක වෙන්නේ ඇත්තටම 1/x කියන එක්කෙනාගේ බිඳුව. ඒ කියන්නේ මෙයාට තියෙන්න පුළුවන් maximum lower bound එක. හැබැයි එයා function value එකක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ කවදාවත් function value එක බිඳුව වෙන value එකක් ඔයාලට හොයාගන්න x value එකක් ඔයාලට හොයාගන්න බෑ. infimum කියන එකෙන් කියවෙන්නේ ඔයාලට තියෙන පුළුවන් lower bound වලින් maximum lower bound. ඒ කියන්නේ ඔයාලට කවදාවත් lower bound එකක් එයාට වඩා ලොකුවට හොයාගන්න බෑ. ඒ වගේම supremum එක කියන්නේ ඒ කියන්නේ හිතන්නකෝ upper bound එකක් කියන්නේ තමයි lower bound එකක් කියන්නේ ඔයාගේ මේ interval එකේ ඉන්න අගයන් ටිකට වඩා අඩු ඔක්කොම ටික. ඒ කියන්නේ මේ fx කියන එක කියනකට අපි ගමු fx සමාන 1/x කියලා ගත්තොත්
දැන් මේ ඩිෆයින් දැන් මෙතන ඇත්තටම අපිට මේ උදාහරණයක් විදිහට අපි ගත්තොත් මෙතන නැත්නම් මේ ඩිෆයින් කරනවා මම ගන්නවා බිඳුව සහ අනන්තය අතර නැත්නම් මේක ඕකට ගන්න බැරි වෙනවා. දැන් සාමාන්‍ය අපි ගත්තොත් මෙයාගේ බිඳුව සහ අනන්තය අතර කොටස ගත්තොත් ඒ කියන්නේ ධන කලාපය ගත්තොත් මෙයාගේ අවභාගය වෙන්නේ බිඳුව. හැබැයි ඍණ එක කියන්නේත් මෙයාගේ ලෝ බවුන්ඩ් එක. ඍණ 5 කියන්නේත් ලෝ බවුන්ඩ්. හැබැයි ඉන්ෆිමම් එක වෙන්නේ බිඳුව. මොකද බිඳුවට වඩා පොඩි හරියක් යනවා. හිතන්නකො 0.01 ගත්තා කියන්නේ. එතන මට ගන්න පුළුවන් 1/x සමානයි 0.01 වෙන විදිහට x සමානයි 100 කියලා. එනවා බිඳුවටදී මොන වගේ දැම්මත් ඔයාලට ෆන්ක්ෂන් වැලියු එකක් හොයලා පෙන්නන්න පුළුවන්. ඔයාගේ ෆන්ක්ෂන් වැලියු එක එමාගේට වඩා වැඩි වෙන. හරි? ඒ කියන්නේ දැන් 0.01කට වඩා වැඩි වෙනයක් ගත්තොත් අපි කරන x සමානයි 10 ගත්තොත් sorry මේ x සමානයි 0.10 වගේ ගත්තොත් ඔයාලට එන ෆන්ක්ෂන් වැලියු එක කියන්නේ 0.01. ඒක ඔයාගේ මේ 0.01 කියන ලෝවර් බවුන්ඩ් එකට වැඩි එකක් නේ. එහෙම වෙන්න බෑනේ. ඒතර ඉන්ෆිමම් එක කියන්නේ ඔයාලට තියෙන පුළුවන් ලෝවර් බවුන්ඩ්ස් වලින් තියෙන්න පුළුවන් ලොකුම එක. ඒතර ෆන්ක්ෂන් මිනිමම් එක කියන්නේ ඒ අතර කලාපය තුල ඔයාගේ ෆන්ක්ෂන් වැලියුස් වල තියෙන මිනිමම් එක. හරි? ඒ කියන්නේ ඔයා ක්ලෝස් ඉන්ටර්වල් එක කරලා. ඒතර ඉන්ෆිමම් එකේ මිනිමම් එකේ තියෙන වෙනස කියලා කිව්වොත් මිනිමම් වැලියු එක ඉන්ෆිමම් එක වෙන්න පුළුවන් ඔයාගේ මිනිමම් ෆන්ක්ෂන් වැලියු එකට අදාළ ෆන්ක්ෂන් අගයක් වට හොයලා පෙන්නන්න පුළුවන් නම්. හැබැයි ෆන්ක්ෂන් එකේ මිනිමම් වැලියු එක කියලා කිව්වොත් එයා ඉන්ෆිමම් එකම වෙන්න ඕනේ. ඔව් ෆන්ක්ෂන් එකේ මිනිමම් වැලියු එක එක්සිස්ට් වෙනවා නම් ඒ අනිවාර්යෙන් ඉන්ෆිමම් එක වෙන්න ඕනේ. ඒකට හරිම වෙනසක් කියන්නේ නැහැ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ ඔයාට ෆන්ක්ෂන් එකේ මිනිමම් වැලියු එක ඉන්ෆිමම් එකම වෙනවා. නමුත් වෙනසක් තියෙනවා. ඒකට ෆන්ක්ෂන් වැලියු එකක් විදිහට නෙවෙයි. ඒ ෆන්ක්ෂන් වැලියු එක දෙන වේරියබල් වැලියු එකක් විදිහට ඔයාට වේරියබල් වැලියු එකක් හොයාගන්න බෑ ඕනම මිනිමම් වැලියු එකකට. තා ඉන්ෆිමම් වැලියු එකකට. අනේ ඒක නැත්තම් කතාව ඉන්ෆිමම් එක කියන්නේ ඔයාලට තියෙන බල ලෝ බවුන්ඩ්ස් වලින් මැක්සිමම් ලෝ බවුන්ඩ් එක. ඒක ඔයාගේ ෆන්ක්ෂන් එකේ මිනිමම් වැලියු එකට සමාන වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම සමාන වෙනවා. හැබැයි මතක තියාගන්න ඒ කියන්නේ මිනිමම් එකයි ඉන්ෆිමම් එකයි සමාන වෙනවා කියන එක අදහස ඔයාලට fx කියලා වැලියු එකක් කියනවා x නෝට් කියලා වැලියු එකක් නැහැ. ඔයාගේ ඉන්ෆිමම් එකට සමාන වෙන්න. ඕ මිනිමම් එකට සමාන වෙන්න. කියන්නේ කිසිම වැලියු එකක් එක්සිස්ට් නොවිත් ලිමිට් එකක් විදියට ඔයාලට මිනිමම් වැලියු එකක් තියෙන පුළුවන්. රයිට් ඒක නේ කියන ටර්මිනොලොජි එක දෙකේ වෙනසක්. එම ලොකු අර ටර්මිනොලොජි වෙනසක් නැහැ. නමුත් අර මතක තියාගන්න ඉන්ෆිමම් කියද්දී ඔයාලට තියෙන පුළුවන් කියන්නේ අනිත් එක තමයි මිනිමම් සහ ඉන්ෆිමම් කියන එක තමයි ඉන්ටර්වල් එකේ මිනිමම් වැලියු එකක් වත් නැති වෙන්න පුළුවන්. ඒ උදාහරණයක් විතර අපි ගත්තොත් මෙතන ෆන්ක්ෂන් වැලියු එකේ ෆන්ක්ෂන් වැලියු එකේ මිනිමම් වැලියු එකක් කියලා කොට දෙන්න බෑ කියන එක. දැන් 1 සහ 0 අතර කලාපේ බිඳුව සහ ඉන්ෆිනිටි අතර කලාපේ මේ ෆන්ක්ෂන් එකේ මිනිමම් එක මොකක්ද කියලා අහුවොත් මට හරි උත්තරයක් දෙන්න බෑ. හැබැයි ඉන්ෆිමම් එක 0 කියලා කියන්න පුළුවන්. හැබැයි මිනිමම් එක මට කියන්න පුළුවන් මේ වගේ එක. හිතන්නකෝ fx සමානයි 1 සිට 5 දක්වා 1/x closed interval. දැන් මිනිමම් වැලියු එක වෙන්නේ 1/5. කිසි අවුලක් නැහැ. මේක මිනිමම් ෆන්ක්ෂන් වැලියු. ඒ කියන්නේ මිනිමම් වැලියු එක කියන්නේ මේ ඒ කියන්නේ මෙයාට ඒ කියන්නේ ඒක ඔයා කියන විදිහට ඔයා කිව්වා දැන් මිනිමම් වැලියු that function can take කියලා it is 0. හැබැයි ෆන්ක්ෂන් කියන්නේ මිනිමම් ෆන්ක්ෂන් වැලියු කියලා ඇහුවොත් එතන ඔයාට ෆන්ක්ෂන් වැලියු 0 කියන එක අතන ඔයාලට කියන්න බෑ මිනිමම් වැලියු එක. මොකද හේතුව ඔයාගේ ඩොමේන් එකේ කිසිම x වැලියු එකකට ෆන්ක්ෂන් එක බිඳුව වෙන්නේ. ඒතර මිනිමම් එක බිඳුව වෙන්නේ නැහැ. ඉන්ෆිමම් එක බිඳුව. රයිට් සෝරි. ඒ ටර්මිනොලොජි අපිට ගන්න එපා. ඉන්ෆිමම් ඒ කියන්නේ මිනිමම් වැලියු එක වෙන්න නම් ඔයාට ඒ අදාළ වැලියු එක ෆන්ක්ෂන් වැලියු එක. දැන් මෙතන මෙයා මිනිමම් එක වෙන්න නම් ඔයාට x නෝට් කියලා ගයක් හොයලා පෙන්නන්න පුළුවන් වෙන්න ඕනේ. x නෝට් කියන එක නෑ බිඳුව. අදහස පැහැදිලි? හෙලද? හෙලෝ. Oh yeah. පැහැදිලි. Right. ඕකම තමයි මම කියපු එකක් කියලා. There exists at least one other point other than x in the neighborhood in other x other than in x. ඒක මම හිතනවා limit point is sets වල මම හිතන limit point වල ඔය කතාව කියලා තියෙනවා. තව මොනවද තියෙනවද? hello. අය seal x වගේ ෆන්ක්ෂන් එක ඔව් දැන් අපි 3ට යනකොට අර ඒ ෆන්ක්ෂන් එකයි 0.3 අතර වගේ ඇන්දොත් එහෙම seal x එක ඔව් ඇන්දොත් එහෙම ඒකේ limit point මේ ඔය limit point කියන කතාව තියනවද? ඔව් තියෙනවනේ. දැන් මොකද ඔයා ගත්තොත් limit එක 0 සහ 3 අතර වගේ 0 සහ 3 අතර නවා කියන්නේ seal x function. the seal x කියන එක මොකද්ද x කියලා මේ අර්ථ දක්වන්නේ nearest ඒ කියන්නේ මේකෙන් ඉල්ලන්නේ මට ෆන්ක්ෂන් එක අර්ථ දක්වන්න පුළුවන්. මම යාව ගන්නවා y කියලා. y කියන්නේ y equal integer කුලකේ such that y greater than or equal x. sorry greater than x right greater than or equal x right. ඕකනේ seal x කියන්නේ. දැන් උදාහරණයක් විදිහට 1.5 seal value එක කියන්නේ 2. ඒ කියන්නේ ඔයා seal x function එක ඇන්දොත් right බිඳුවේ සිට 3 දක්වා right බිඳුවේ ඉඳන් 1 වෙනකම් කියන්නේ බිඳුව හැර බිඳුව නොවන හැම එකෙම ඔයාගේ ෆන්ක්ෂන් වැලියු එක එකයි. ආ එකේ ඉඳන් 2 දක්වා ඔයාගේ එක පන්නපු ගමන් seal x වැලියු එක 2ට යනවා.
ආයි දෙක පන්නපු ගමන් තුනට යනවා. අර ලස්සන ඉන්ටග්‍රේට් කරලා ගන්න පුළුවන්. ඕකෙදි මේ අර දැන් දෙක කියන එකේදී මේ ඔය දෙක කියන එක අපි මේ නේබර්හුඩ් එකක් මේ දෙක කියන එක නේබර්හුඩ් එක ඇතුළට එන විදිහට දාගත්තොත් එහෙම ලිමිට් පොයින්ට් එකක් තියනවාද කියලා කියන්නේ කොහොමද? කියන්නේ දැන් දෙකේදී 2යි. හරි. ඊට පස්සේ 2.1ේදී 3ට යනවානේ. ඔය පන්නපු ගමන් තුනට යනවා. ඔව් පන්නපු ගමන් 3ට යන අන්න එතනදී කොහොමද ලිමිට් පොයින්ට් එකක් තියනවා කියලා කියන්නේ දෙකේදී? ඒතරට finite number of discontinuities නේ තියෙන්නේ මෙතන. ඔව් finite number of discontinuity තමයි අර limit point එකක් තියෙනවා කියලා කියන්නේ කොහොමද? ඒ කියන්නේ දැන් දෙකේදී function එක දෙක කියලා මේ define වෙනවා. හරි. ඊට පස්සේ දෙකට චුට්ටක් පැනපුව ගමන් ආයෙ තුනට යනවානේ. එතකොට අර දෙකට කෙලින්ම ඒ කියන්නේ directly අර උඩට ගියාම එතන මේ අර discontinuity point එකක් තමයි තියෙන්නේ. දැන් එතකොට අර ඊට වඩා one sided limit ගන්න හිතන්න පුළුවන්. මොකද left side වලින් approach කරලා 2 වෙනවා. right side එකට උඩට මේල. ඒතර වඩා neighborhood එක වඩා සලකන්න පුළුවන් one sided limit එකදී. එතනදී අර discontinuous වුණාට ඒත් අයියේ මේ දැන් මේ 2 minus කියන්නේ වම් පැත්තේ ඉඳන් මේ දෙකට එද්දී එයාගේ function value එක එන්නේ අර දෙක කියන තැනට. අර දකුණු පැත්තේ ඉඳන් එන්නේ continuous කියලා හිතුවොත්නේ. ඔය right hand side limit එක ගත්තොත් limit එක එන්නේ දෙක. right hand side limit එක දෙකයි. left hand side limit එක sorry right hand side limit එක තුනයි right. ඔය right hand side එකෙන් වඩා මෙන්න මේ තුනට යනවා. left hand side limit එක දෙකයි. limit එක දෙකයි. හැබැයි මේ point එකේ limit එක exist වෙන්නේ නැහැ. හැබැයි ඔයාලට neighborhood එක define කරන්න පුළුවන් එක පැත්තකට විතරක් one side. ඕන්න. ඔව් එතනදී limit point එතනදී limit point එක කියන්නේ එතනදී limit point එක ගැන අපිට කතා කරනකොට මෙතන කියන්නේ step අපිට කියන්නේ step function කියලා කියන්නේ. ඔයාලට කෙලිම step function interval කියලා කෙලිම කියන්න පුළුවන්. කියනවා කොහොම interval function එක ගත්තත් මෙතන මේ step function නැති තියෙන. ඒතර ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ finite points වලට පුළුවන් 2D interval එක කරන් යනකොට මේ දෙන්නට ඉන්නේ පොඩි interval එකක් set වෙන්න දුන්නොත් ඔයාලට ඕන තරම් මේවා පොඩි ගන්න පුළුවන් interval එක. ඔව්. discontinuity එක දැන් කියනවා ඔයාලට ඕන මෙයාව boundary එකක් විදිහට කරගන්න පුළුවන්. මෙතන ඉඳන් මෙතනට සහ මෙතනට කියන වගේ partition එකේ මෙතන boundary එකක් විදිහට ගන්න පුළුවන්. පැහැදිලිව. partition කරනකොට. හරි? හරි. කියනවා ඔයාලට partition එක හොයලා පෙන්නන්න පුළුවන් upper රීමස් සමග lower රීමස් සමගයි මේ බිඳුව වෙන විදිහ. basically. හරි හරි. අර වචන අපිට ගන්න එපා. ඒ කියන්නේ දැන් මෙතන ඇත්තම කතාව කියනවා බලන්න ෆන්ක්ෂන් දුන්නා කියලා මේ ස්ටෙප් ෆන්ක්ෂන් මේක already integrable හරි හරිද hello හරි thank you මේක අපි සාමාන්‍ය යුනික් ස්ටෙප් ෆන්ක්ෂන් එක සාමාන්‍යව මේක අපිට මේකේ ඕන ෆන්ක්ෂන් අපි ලියලා බලනවා යුනික් ස්ටෙප් ෆන්ක්ෂන් එක ut කියලා තව නැති hello කෙනෙක් කවුද tutorial 8 පළවෙනි ගන්න show that the function if it defined as follow integrable to 0 even though it has an infinite number of point of discontinuity. 2n 1 over 2n when 2n plus 1 greater than or equal x n equals 0 to 1 2. fx equals 1 over 2n for n equals f bindu equals 0. Show that if it defined as below. n equal 1 0 2 so තොතන අපි ගත්තොත් ඔයගොල්ලෝ පළවෙනි එකේ ඉන්ටර්කබල් ඉන් 0 1 එක ඔයාලට කෙලින්ම මේක මේ ලිමිට් පොයින්ට්ස් කතාවක් මෙතන එතන ඇදලා ගන්න ඕනේ නේද? ෆන්ක්ෂන් එක හම්බෙලුවොත් right anyway මට මේ ලිමිට් පොයින්ට් එක මට පොඩි ඩවුට් එකක් තියෙනවා සාමාන්‍යයෙන් මේ මොකද ලිමිට් පොයින්ට් කතාව ගැන මම රිමයින්ඩර් බලලා කියලා බලලා මේක සරල කතාවනේ කියන්නේ fx equals 1 over 2n right ඒ කියන්නේ වාගේ x කියන එක කෙනා 2n සහ මෙහා අතර පරතරයක් තියෙද්දි basically ඔයාලට ගන්න පුළුවන් 2n 1 over 2n when x කියන එක කෙනා මෙහාට වඩා කුඩායි හෝ සමාන වෙනකොට n 0 the infinite number of interval is 0 1 0 1 okay සර් මේ තියරම් එකක් විදිහට වගේ කිව්වනේ මේ කිව්වා මේ අර මොකද්ද bounded function එක මේ infinite number of discontinuity points තියෙද්දිත් ඒ discontinuity points වල limit එක 0 මේ finite numbers වලට යනවා නම් integrable කියලා. එතකොට මේ ඔය discontinuity points තිබ්බත් ඒ discontinuity point වල limit එක finite. ඒ කියන්නේ ඔයගේ function එක නිකන් සරලව කියන්නේ මෙහෙම දැන් discontinuity තියෙනවා මෙහෙම discontinuity තියෙනවා නමුත් limit එක finite. ඔය ඒ limit එක finite කියන්නේ මේ function limit එක නෙමෙයි නේද? ඒ කියන්නේ
මේ x වල නැත්නම් x වල limit මේක එක discontinuity sequence limit එක නේද? ඔව් ඔයාගේ discontinuity එකට තියෙන x value එකේදී ඔයා ඒ x value එකට අදාළව function එකේ limit එක calculate කරන එතනදී limit එක finite වෙනවා. අය ඒ limit එක කියන්නේ function limit එකද නැත්නම් මේ discontinuity point වල x වල sequence එකක් විදිහට ලියලා ඒ sequence එකේ limit එකද? දෙකම ගන්න පුළුවන්. දැන් හිතන්නකෝ ඔයාගේ يعني මේ වයක් ගත්තා කියලා හිතන්නකෝ. يعني definition එක මට පොඩ්ඩක් one second මට check කරන්න ඕනේ. සාමාන්‍යයෙන් basically ඔය කියන්නේ හිතන්නකෝ එකක් මෙහෙම ඇවිල්ලා අනිත් එක මෙහෙම ආව discontinuity ගන්න. දැන් මේ වගේ එකක් integrable නැහැ. right? ඉන්ටර්වල් ගන්න පුළුවන්. ඒක වෙනම methods පාවිච්චි කරලා අපිට ඒක වෙනම approximate කරලා කරගන්න පුළුවන්. නමුත් මේක අපිට interval කරන්න බෑ එකපාරට. දැන් මේ වගේ එකක් කරා මොකද discontinuity එකක් තියෙනවා. එකෙක් මේ පැත්තට plus infinity යනවා. අනිත් එක minus infinity යනවා. ඒතර මේ part එක දෙන්නේ මේ part එක මේ 0 කියලා එහෙම ගන්න බෑ. හරි. ඒතර මේ වගේ තැනක අපිට පොඩි කචල්ලයක් යන්න වෙනවා. ඒතර නමුත් අර දැන් මේ වගේ තැනක් වෙද්දි නිකන් අර limit එක finite value එකට යනවා. කියන්නේ ඒතර මේ වගේ ඒවා available නැහැ. ඒතර මේ වගේ අත් ඉන්ටර්වල් මේක Riemann interval ගන්න පුළුවන්. එතකොට අපිට ඒ දෙකෙන්ම කියන්න පුළුවන්. ඒ කියන්නේ function value වල limit එක finite නම් ඒ කියන්නත් පුළුවන්. x වල values වල sequence එක limit එක finite නම් ඒ කියන්නත් පුළුවන්. එතකොට මේ දෙක theorem දෙකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්ද? ඔව් ඒකනේ මම කියන ඕක තමයි ඔයාලට PDF එකේ theorem සෑහෙන ප්‍රමාණයක් තිබ්බනේ. ඒක basically බලන්න මොකද්ද මේ idea එක. ඒතර interval නම් වෙන්න ඕනේ basically ඔයාට ඔයාගේ area එකට upper bound එකක් finite ගන්න පුළුවන් වෙන්න ඕනේ. lower bound එකක් finite ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ දෙන්නව මොනම හරි විදිහකින් partition කරලා ඒ දෙන්න අතර පරතරයේ බිඳුව කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඕකනේ සරල කතාව. එතකොට මේ මෙතඩ් එකෙන් හිතන්න මොකද්ද මේ කියන්නේ? නැත්තම් ඇදලා බලන්න හරි සරල කතාව. හරි. අර මේ ඊට පස්සේ මෙතන 1/2 වෙනවා. ඊට පස්සේ දැන් මෙතන ඔයාගේ දෙන n බිඳුව සහ 1 2නේ. ඊට පස්සේ මුලින්ම 1 භාගය 4න්නේ කොහොමද එන්නේ? එතකොට මෙතන තියෙන්නේ දැන් මෙතන 1/2n. right? fx = 1/2n. එතන මේ වගේ තැනක මෙයාගේ ලිමිට් එක එන්නේ බිඳුව සහ 1 අතර. ඒ කියන්නේ මෙයා භාගය සහ 1 අතර ඉන්නකොට භාගය සහ 1 විතරයි. කියන්නේ භාගය සහ 1 අතර මූව් ඉන්නකොට මූව් ඉන්නවනේ ෆන්ක්ෂනල් value එක 1. මෙයාගේ මෙතන ඉඳන් මෙතන. right? දැන් මෙතන ඉඳන් මෙතන භාගය ඉඳන් 4n එක වෙනකම් මෙයාගේ value එක වෙන්න ඕනේ 1/2n. ඒ කියන්නේ මෙයා මෙතන ඉඳන් මේ value එක ඉන්නකොට මෙයා ඉන්න ඕනේ භාගය. right? එච්චරයිනේ. තානේ මෙතන මෙතන මේක infinite number of discontinuity ගන්න නැහැ. මම එහෙනවද? Okay. අයිය මේ ඒකේ අපිට තියරි එකේ තියෙන්නේ මට තේරිච්ච විදිහට අපි discontinuous point එක අරගෙන ඒකට අදාළ x point එක අරගෙන ඒකේ set එක ගත්තොත් ඒ set එකේ තියෙන්න පුළුවන් limit points මේ finite number එකක්. finite number of limit points. ඒ කියන්නේ මේ ඒකයි මේ ඒ කියන්නේ set එක නම් මල්ලි මම තාම check කරලා නැහැ මොකද්ද මේ limit point එක වෙන්නේ කියලා. මොකද මේ ඕකේ ඕකර ඒක තන තන කරලා මේක විදිහට මම තියෙනවා. උදාහරණයක් විදිහට දැන් අර දැන් ඔක මේ දැන් limit point කියන එක නෝට් එකත් එක්ක මම බලන interval වලට යනකොට දැන් සාමාන්‍ය basic Riemann integration ගැන කතා කරලා ගොඩක් අය කතා කරන්නේ දැන් function එක continuous නම් anyway Riemann interval. bounded and Lipschitz continuous වගේ අනිවාර්යෙන් එයා Riemann interval වෙනවා. ඊට පස්සේ function එක මොනිටර් එකේ increasing and monitor එක decreasing කරන එයා Riemann interval වෙනවා. ඒ වගේ එක result set එකක් තියෙනවා නේද? function බර ගන්නක් තියෙනවා. අර මේ infinite numbers මේ discontinuity point තියෙද්දි ඒකට අදාළ මේ ඒ කියන්නේ ශිතය නෙමෙයි මේ finite number එකක් තියෙන්න ඕනේ මේ limit points. අර set එකේ ඒතර set එකේ limit point එක define කරන්න මොකක්ද කියලා බලන්න. ඔක limit එක define කරනවා. ඒක limit point එක කියන්නේ අපි ගත්තොත් 1 භාගේ 4n එක 8n එක ඔහොම ගත්තම ඕකේ බිඳුව කියන එක ඒ set එකේ limit point එකක් වෙනවනේ. ඒක විතරනේ limit point එකකට තියෙන්නේ. ආය. ඒ කියන්නේ ඔය කට්ටිය කරන්නේ. යන්නේ මට තේරිච්ච විදියට. එහෙම එකකට ඒකට සාමාන්‍ය ඕකේ මම තව එකක් තියෙනවා මේ sets with zero distance කියලා මම අද බලද්දි set වුණා. ඒ කියන්නේ ඒකද කරන්නේ ඒගොල්ලෝ වෙනම x එකක් හදලා වෙනම කතාවක් කතා කරනවා. මොකද Lipschitz distance මොකක්ද කියලා. මේ එකක් කියලා. ඒතර Lipschitz distance එක උනුත් කරන මේකක් තියෙනවා. පොඩ්ඩක් හරියටම බලන්න theorem එකේ හරි නම් මොකද limit points කොට පොඩ්ඩක් theorem එක පොඩ්ඩක් වෙන්න මට ඒක බලන්න සොරින්ම කියන්න බෑ. basically මේක දිගට යනවනේ. මේක අටෙන් එක. මේක ඉතින් මේකත් once again step function. ඈ? ඔව්. නෑ ඒක අය අර මේ තියරි එකේ තියෙන්නේ ඕක අපිට පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ Riemann integral වල basics මේවා පාවිච්චි කරලා ඕක පෙන්වන්න පුළුවන්. අර infinite number of මේක ඕනේ නැහැ. ඉතින් මොකද්ද මේක වර්ගඵලය කියන්නේ? මේක වර්ගඵලය කියන්නේ මොකද මේ කොටුවේ? එකයි. එක කොයිද? භාගයම එකයි. භාගය වතාවක් භාගය. ඉතින් මේක වර්ගඵලය මොකද සමාන වෙන්නේ? මේක වර්ගඵලය මම ලියන්න පුළුවන් 1/n² කියලා. This series is convergent. කෙලිම කියන බලන්න මේ ඉන්ටර්වල් එක තියෙනවා. නෑ අර අය ඒක මේ තියරි එක විදියට දුන්නේ අරක. ඒ කියන්නේ infinity number of discontinuity point තියෙනවා නම් ඒ discontinuity point වල තියෙන set එකේ finite number of limit points තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඒක function එකේ finite number of
මේ ලිමිට් පොයින්ට්ස්. ඒතර ඔයාලට මේක මෙතන පෙන්වන්න පුළුවන් මෙතනදී මේක අතර රීමායින් ඉන්ටර්වල් කියලා මෙතන මේ ඇත්තට මේක ස්ටෙප් ෆන්ක්ෂන් එකනේ මෙතන තියෙන්නේ. ඕක එකපාර පෙන්වන්න පුළුවන්. ඕක එකයි එන්නේ මට මතක විදියට. ඒක කොයිද බං මේක එන්නේ සිග්මා 1 over n squared 1 to infinity. එක මේකට තිබුණේ. ඒක කොයිද? බාහිරට තිබුණේ. ඒක නෙමෙයි 1 over n squared. 1 over n squared වල සමේෂන් එක එන්න ඕනේ. නේ? මේක අපිට ඉන්ටර්වල් ටෙස්ට් එකෙන් පෙන්වන්න පුළුවන් මේ this is convergence. මේ convergence series. ඒ මතක නැහැ. මේ ඒකේ අර තියරි එක තිබුණේ එහෙම. මේ නැත අර කලින් එකේ මේ discontinuity points වල අර අපි ඔය තැන් වල ඉක්ුණ එකේ ඔව් මේක මේ 1 over n squared නේ මේක එන්නේ මේ මෙතන පළවෙනි එකේ එන්නේ half times මෙතන එකයිනේ එක දන ඊට පස්සේ මෙතන එන්නේ 1 over 4 times 1 over 2 මෙතන රටාව ගන්න ඕනේ ඔයගොල්ලෝ. එතන මේක එන්නේ සාමාන්‍ය ආසන්න වශයෙන් 1 over 2 times මේ ජියොමෙට්‍රිකලි පෙන්වන්න පුළුවන් මං හිතන්නේ එකයි කියලා මට r+1 මෙතන r+1 මාක් කරයක් එන්නේ මේක මේ සමේෂන් එක ගත්තාම නිකන් වෙන එකනේ මේ බොක්සස් වල ඉන්ටග්‍රේෂන් එක අරගෙන ඔයාලට එතකොට මේ සීක්වෙන්ස් එක සමේෂන් එක මේ ඊට පස්සේ ඔයාලට මෙතන ලිමිට් පොයින්ට්ස් එක පොඩ්ඩක් සෙට් එකේ පොඩ්ඩක් මම චෙක් කරලා බලලා කියන හරියට ඔය අර කලින් එකේ අර අපි ගත්තේ භාගයේදී 1යි 4 එකේදී 1යි 8 එකේදී 1යි ඒ එකෙදිත් දැන් ඒ අපි එකපාර පෙන්වන්න පුළුවන් ඒ discontinuity points ටික අරගෙන ඒ සෙට් එක අරගෙන ඒක තියෙන ලිමිට් පොයින්ට් එක 0 වලදී විතරයි කියලා පෙන්වනවා නම් හරියනේ. ඒක තමයි මම දැන් අර උතන මේ ලිමිට් පොයින්ට්ස් කියන එක දැන් උතන මම ඩිෆයින් කරද්දී දැන් අර මේ මම ඔයාලට ඕන පෙන්නන්න මම අද ඩවුලොප් බලපෑලට මම ඔන්න ලින්ක් එක දාන්න. ඒක බයි කරලා දැන් එක තැන් වල එක විදිහට ඩිෆයින් වෙනවා. ඒ කියන්නේ දැන් බලන්න රීමන් ඉන්ටග්‍රේෂන් වලට කොහොමද ඔක ඩිෆයින් කරන්නේ? ලිමිට් ෆන්ක්ෂන් එක ෆන්ක්ෂන් කිව්වොත් එක විදියක්. ඔක සීක්වෙන්ස් කිව්වොත් තව විදියක්. ඔක ඊට පස්සේ සෙට් එකක් කිව්වොත් තව විදියක්. ඒක පොඩ්ඩක් මාත් හරියටම චෙක් කරලා බලලා කියන්නම්. basically මට එන ෆීලින් එක ලිමිට් පොයින්ට් එකක් කියනකොට වගේ ඉන්ටර්වල් වෙන්න නම් අනිවාර්යෙන් මේ ඩිස්කන්ටිනියුටි පොයින්ට් වල තියෙන්න ඕනේ වගේ ඉන්ටර්වල් එක ඔයාලා ඉන්ටර්ග්‍රේට් කරගන්න පුළුවන් වෙන එක. මොකක් හරි ඒක රිමාන්ඩ් එකට සම්බන්ධයක් ඉන්න බෑ අනිවාර්යෙන් අප සම් එක මේ ලෝව සම් එක. anyway නැත්නම් ඔක තියරම් එකේ දෙන්නේ විදියක් නෑ නේද ප්‍රූෆ් වෙන්නේ නැත්නම්. මේ ඒක තමයි පොඩ්ඩක් හරියටම බලගෙන මොකද තාම අර එතන ක්ලියර් එකක් නැහැ කොහොමද අර උතන දෙක කනෙක්ට් වෙන්නේ කියලා. basically ඒකට මේ ෆන්ක්ෂන් එක බවුන්ඩඩ් කිව්වම ඇති නේද අපි සලකන ඉන්නේ. ඔය තියරම් එක වල කෙලිම තමයි ෆන්ක්ෂන් එක බවුන්ඩඩ් කියලා පෙන්නනවා නම් ෆන්ක්ෂන් එක බවුන්ඩඩ් සහ ඒකන ඔයාලට තියෙන ප්‍රූවන් රිසල්ට් එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම දීලා තියෙන ඕනතර රිසල්ට් තියෙනවනේ බා. ඒ කියන්නේ දැන් ෆන්ක්ෂන් is bounded and monotonically increasing then Riemann interval. ඊට පස්සේ bounded and monotonically decreasing then it is Riemann interval. ඒ වගේ මොකක් කරේ ඒක මේ ඔයාලට තියරම්ස් ටික තියෙනවනේ. කෙලින්ම ඒ කන්ඩිෂන්ස් ටික සැටිස්ෆයි වෙනවා කියලා පේනවනම් කෙලින්ම දාලා දාන්න. කියන්නේ ඔයාලට දීලා තියෙන රිසල්ට්ස් ටිකක් තියෙනවනේ මේ තියර එක මේ තියරම්ස් ටික සැටිස්ෆයි වෙනවා කියලා ඒ කන්ඩිෂන්ස් ටික සැටිස්ෆයි වෙනවා කියලා ඔයගොල්ලන්ට ෆන්ක්ෂන් එකේ පෙන්න ගන්න පුළුවන් නම් කෙලින්ම ලේසියම පෙන්න ගන්න පුළුවන් ටික දාන්න. හරිද? පැහැදිලි? ඔය ලිමිට් පොයින්ට් කියන මාර්කට් හොයලා බලන්න මොකද ඒක අර මටත් අර තැන් තැන් වල බැලුවාම මට එක එක විදිහට හම්බුනේ. දැන් අර එක මට හම්බෙච්ච ඩිෆරන්ස් තමයි මම කිව්වේ අර සීක්වෙන්ස් එක ඩිෆයින් කරලා ෆන්ක්ෂන් වැලියු එකේ ලිමිට් එක මෙයාට යන්න ඕනේ කියලා. ඒක මම චුට්ටක් චෙක් කරලා හරියටම බලලා කියන්නේ කොහොමද ඒක මොකද්ද වෙන්නේ කියලා. මොකද ඊට පස්සේ මට තව තැනක් හම්බ වුණා රීමන් ඉන්ටග්‍රේෂන් වල ඔය වගේ ඩිස්කන්ටිනියුටිස් තියෙනකොට කොහොමද මේ කරන්න කියලා. ඒක මේ තව තියෙන මේක විතර තියරම්ස් ගොඩක් තියෙන පොඩ්ඩක් ඒක මට හරියටම චෙක් කරලා බලලා කියන්න. හෙලෝ ඕකේ අර ඉස්සල්ලා අපි හදපු ගානේ හැබැයි ඒකේ ගානේ තියෙනවා මේ for all n නෙමෙයි for some n කියලා තියෙනවා. එතකොට අපිට limit points මේ අපිට මේ finite ගානක් තියෙනවා කියලා කියා ගන්න පුළුවන් නේද? ඔව් finite ගානක් තියෙනවා කියලා එතන කියනවා. for some n කිව්වත් බෑනේ මං. එතන for some n කියන එක some n නොත් infinite වෙන්න පුළුවන්. so some n කියන්නේ ඔයාට එක තියෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට භාගේ පන්නලා ආයි 3n එක තියෙන්න පුළුවන්. ඔව්. ආයි තියෙන්න පුළුවන් 1 over 5 වගේ. ඉතින් මේකත් infinite යන්න පුළුවන්. කියන ආකාරනේ ඔක්කොම නැතුණු නම්බර්ස් වල නැතුණු නම්බර්ස් ටික් කරේ. ඉතින් ටික ගේට කොච්චරද ඒක කියන්නේ? ටික කියන එකත් යනවා නේ. ඉතින් ඒකත් ඉන්ෆිනිට් යන්න පුළුවන්. සීරීස් විදියට. නෑ ඕකේ ඒක ඇත්තට මම try කරේ මේක මම ඇත්තට මම ඒක මම සාමාන්‍ය ඔයගලන්ට දෙන ඇඩ්වයිස් එක සාමාන්‍යව ලිමිට් පොයින්ට්ස් කියන කතාවට ඒක ඔයගලන්ට හරියටම දාගන්න ඕන නම් කරන්න ඕනේ. ඒක මම try කරන්නේ ඒක. මොකද ලිමිට් එකේ ඩිෆිනිෂන් එක මාත් කියුවා. ඒතර මට තේරුණා මේක මේකයි කියන්නේ කියලා. නමුත් ප්‍රශ්නේ කතාව ඕක ඉන්ටර්වල් වලට සම්බන්ධ වෙනකොට බලන්න ඕනේ ඒකෙන් කොහොමද රීමාන් ඩිෆිනිෂන් එක ප්‍රූව් වෙන්නේ. පුළුවන් නම් ප්‍රූව් එක බලන්න. ඒක මම කියන්නේ ඔයගලන්ට හැම තියරේ එක්කම ඔයගලන්ට එකපාර තියරේ එක්කියට ඕක සෙට් වෙන්නේ නැහැ. පුළුවන් නම් පොඩ්ඩක් ප්‍රූෆ් හොඳ ප්‍රූෆ් එකක් හොයාගෙන ප්‍රූෆ් එකෙන් බලන්න කොහොමද එතන ඉන්ටර්වල් එක ගොඩ නැගෙන්නේ. එතනින් තේරෙන ගන්නවා මේක තමයි මේකෙන් කියන්නේ කියලා. පැහැදිලි? එහෙනම් මට තාම මේ වගේ හොඳ ප්‍රූෆ් එකක් සෙට් වුණා ලිමිට් පොයින්ට්ස් වල. ඒක සීන් එක. රයිට්? ඒ කියන්නේ ඔයගොල්ලෝ තියරි එක ටේක් කියන්නේ ග්‍රාන්ටඩ් ගන්න එපා ඒක හරි කියලා. බලන්න හරි. ලිමිට් පොයින්ට්ස් තියෙනවා. ලිමිට් පොයින්ට් ඉස්සෙල්ලා බලන්න ලිමිට් පොයින්ට් ඩිෆිනිෂන් කියන්නේ මොකද්ද? ඒකෙන් කොහොමද රීමාන් ඉන්ටග්‍රේෂන් එක ඩිරයිව් වෙන්නේ? දැන් මට තියෙන ඉන්ට්‍රස්ටිං ප්‍රොබ්ලම් එක අනිවාර්යයෙන්ම ස්ටාර්ට් වීඩියෝ එකක් කරනවා ඒකේ. මොකද අනිවාර්යයෙන්ම මට හම් වෙච්ච ප්‍රශ්න මොකද මේ මටත් ඇත්තටම ওই පාර්ට් එක රීමාන්ඩ් එක කියලා තිබ්බේ නැහැ. ওই ලිමිට් පොයින්ට්ස් කතාව. ඒතර මාත් වෙනම ඊට පස්සේ ඉගෙන ගත්තා පස්සේ ඉගෙන ඔකයි වට පස්සේ දැන් පහුගිය දවස් දෙක තුනේ. එතකොට මට තේරිච්ච දෙයක් තමයි ඒකේ පොඩි ඉන්ට්‍රස්ටිං පාර්ට් එකක් තියෙනවා. අනිවාර්යයෙන්ම මම ඒකේ කොහොමද රීමාන්ඩ් ඉන්ටග්‍රේෂන් එක ගොඩ නැගෙන්නේ සහ ඒක අදාළව කියන්නේ මේ කියන්නේ මටත් වටිනවා මේ කියන්නේ
මම සාමාන්‍යයෙන් ඉන්ට්‍රස්ට් නේ කැල්කියුලස් පැත්තේ නේ කැල්කියුලස් පැත්තේ වුණත් දැන් සමහර තැන් වල අපි කරන ගොඩක් දේවල් වලට ඔය ලිමිට් පොයින්ට් කියන concept එක ඕන වෙන තැන තියෙනවා. ඒකට ඒක දැනගන්න ඕනේ. මම අනිවාර්යෙන් බලමු හොඳ රිෆරන්ස් එකක් හම්බුනොත් කියන්නම්. මට දැනට කියන්න පුළුවන් පොඩ්ඩක් ඕගොල්ලෝ අර ඒකට කෙලිම තියරි එක ඇප්ලයි කරලා ගාන හදන්න උත්තරේ ගන්න එක හරි. නමුත් අර ප්‍රශ්නේ තියෙන්නේ අර හරියටම ගාන ලියන්නේ කොහොමද? ඇයි මේක වෙන්නේ කියන එක ඉදිරිපත් කරන හොඳම දේ තමයි ජෙනරල් ප්‍රූෆ් එකක් බලන්න. කොහොමද මේ තියරම් එක මේ ඉන්ෆයිනයිට් ෆුට් වෙනවා නම් කොහොමද ඔයා මේ රීමාන් ඉන්ටග්‍රේබල් වෙන්නේ කියන එක ප්‍රූෆ් කරපෙන්න. ඒතර ඔයගලන්ට තේරෙන මොන ස්ටෙප් අපි හයිලයිට් කරලා පෙන්නන්න ඕනේ. මොකද මේ ප්‍රූෆ් එකේදී කියලා තියෙන්නේ මේ ඕනම ජෙනරල් ෆන්ක්ෂන් එකකට ඔයගේ ෆන්ක්ෂන් එක ඉන්ටග්‍රේට් වෙන්නේ කොහොමද කියලා. ඒතර ඔයගලන්ට තේරෙන්න ගන්නවා ඇයි මේක වෙන්නේ කියලා. එතකොට අර එතන ඉඳන් එක දිගට පුළුවන් වෙනවා. නැත්නම් වෙන්නේ ඔයගලන්ට මෙතනින් ඉස්සරහට මේ නියුමරිකල් ඉන්ටග්‍රේෂන් නියුමරිකල් මෙතඩ්ස් කියලා සයන මොඩියුල්ස් ටිකක් එනවා. තව ඉස්සරහට තව මැත්ස් මොඩියුල් ගොඩක් එනවා. එතකොට ඔයගොල්ලෝ හරියට තියරිටිකල් වලට දාගත්තේ නැත්නම් අර ඕවර්ට බිල්ඩ් අප් වෙන දේවල් කරගන්න බැරි වෙනවා. රයිට්? තමරට තියෙනවා. හෙලෝ. අයියේ අයි දැන් ඒ කියන්නේ ඔය අයියගේ වගේ කියන්නේ හරියට ප්‍රූෆ් එකක් තියෙනවා නම් ඒකෙනුත් ගන්න පුළුවන්. ඒ වගේම අර කියන්නේ ඒක වෙන්නේ නැහැ කියලා ඔප්පු කරන ගානක් තිබ්බත් ඒකෙන් පොඩ්ඩක් හොයන්න පුළුවන් නේද? එහෙම ගානක්වත් හම්බුන්නේ නැහැ. වෙන් ඒක තමයි ඇත්තම මල්ලි ඒ කියන්නේ ලිමිට් පොයින්ට්ස් කියන එක ගැහුවම දැන් මම උනත් දැන් Google ඕන මම දැන් Google කරලා බලනවා අපි බලමු Google කරලා. Google කරලා ලැජ්ජ වෙන්න ඕනේ නේද? හැමදේම දන්නේ නැහැ. මේ රයිට්. අයි මේ ඒක වෙන්නේ නැති එක්සැම්පල් එකක් විදියට මේ මම දැක්ක එකක් තියෙනවා මේ. දැන් අපි ගත්තොත් rational numbers නම් එකයි irrational නම් බිඳුවයි කියලා. මෙතන දෙන්නේ in mathematics a limit point of a set S in a topological space X is a point X that can be approximated by points of S in the sense that every neighborhood of X with respect to the topology on X also contain a point of S other than X itself. Very nice. ලෝකේ තමයි අපිට ඊට accumulation points කියලා ඔකෙන් තමයි මම බලපු ආටිකල් එක. ඒතර මේකේ තියෙන approximation item එකක් තමයි කියන්නේ ඕනම neighborhood එකක් ගත්තොත් ඔයගේ set එකේ එයාට ඉතාමත් ළඟින් වෙච්ච x නොවන තව එකෙක් ඉන්නවා. එනවා distant continuity කියන point එක. ඒතර ඕකේ සෑහෙන මෙතන proof ටික නම් මේක empty වෙලා තියෙන නමුත් අර මෙතන තියෙන එක තමයි ඇත්තටම මේක අර normal definition එක විදිහට ඒගොල්ලෝ දීලා තියෙනවා. ඒතර මේකෙත් ඇත්තම කතාව මට අර තාම හම්බුන්නේ නැහැ මොකද්ද මේගොල්ලෝ කියන්නේ මෙතන මේ කියන formal definition එක කිව්වට මේකෙන් ඇත්තටම මොකද්ද මේගොල්ලෝ move කරන්නේ. මේක අපිට හරියට බලලා කියන්න. මෙතන මේක ඇත්තට topological නේ. topological space එකක් තමයි මම පොඩ්ඩක් පදර දැක්කම බයි හිතෙන්නේ. මොකද topological කියන්නේ hardest part in maths, right? Topology means it's a මොකද්ද proceed with caution, right? මම මේක පොඩ්ඩක් බලගෙන මොකද මේ topology වල ඊට පස්සේ මේ topological space වල කොහොමද space එකක් define වෙන කියලා සෑහෙන කතා ගොඩක් තියෙනවා. එතකොට මේක මේ චුට්ටක් බලන්න මේක මේ සාමාන්‍යයෙන් topology කියන්නේ maths වල තියෙන hardest part එක කැමති නම් ඉන්ට්‍රස්ට් තියෙන කෙනෙක් බලන්න. නමුත් මට හම්බෙච්ච අර clearest definition එක තුළ topological space එකේ කියලා මම මේක තමයි තියෙන more generalized version එක. ඒත් ඒකෙන් අප බලන්න ඕන කොහොමද දෙන්නේ කියලා මම පොඩ්ඩක් එක බලලා වීඩියෝ එකක් කරන්න මට ඉස්සරහට දාන්නම්. දැනට මට තේරිච්ච දේ තමයි අර ඒව approximated කරන්න පුළුවන්. මොකද එතන කියනවා that x can be approximated by the point of s. ඒ කියන්නේ ඔයාගේ x කියන point එකට arbitrary close point එකක් ඔයාගේ set එක තුළ ඉන්නවා. කියනවා x ගේ ඕන neighborhood එකක් ගන්න ඒ x ට ආසන්න x නොවන එක්කෙනෙක් neighborhood එකේ ඉන්නවා. කියන එක තමයි සරලව කියන්නේ. ඒතර ඔක තමයි සරලව topological idea එක. right? ඒතර limit point කියන එක. ඒතර ඒක මට හම්බෙච්ච definition එක. anyway පොඩ්ඩක් බලන්න ඕනේ මේ මොකද්ද මේකේදී එතන limit point එකක් කියන එකේ නිකන් අර limit එක වගේ එකලා කියන එකද මෙතන මේගොල්ලෝ මෙතන මගේ මොකක්ද topology ඉන්නේ දීලා තියෙනවනේ basically මම පොඩ්ඩක් ඒක check කරලා හරියටම කියනවා නමුත් මට හම්බෙච්ච definition එක නම් මේක එතකොට මම ඒක මත පිටලා තමයි ඒ definition එකෙන් අර ඒගොල්ලෝ තිබු example ටිකුත් බලලා තමයි ඔයගොල්ලන්ට explanation එකක් කරේ සමහරකට මම හිතන්නේ වැඩි වෙන්න පුළුවන් සමහරකට මේක ඇරෙන්න තව definition එකක් උතන්ට ගන්න පුළුවන් මොකද limit point of a set කිව්වම වෙන එකක් මොකද මෙතනදී limit point of a space a set s කිව්වට topological space ඒතකොට topological space එකක් කියලා ගත්තට පස්සේ මෙතන space එකක් වට පස්සේ ඒක වෙනම කතාවක් වෙනවා. ඒතකොට එතන ඒ general idea එකක් නිසා උතන real number line එකට આવොත් උතන වෙන එකක් වෙනවා. පොඩ්ඩක් ඒකම පොඩ්ඩක් බලන්න ඕනේ. හරියටම බලලා මම පොඩ්ඩක් ඒක confirm කරලා කියන්නම්. basic idea එක මට හම්බුණාම හම්බෙච්ච එක මේක. right? මේක අනිවාර්යයෙන්ම definitely බලලා කියන්න. right? and ඒක ඒ වගේම ඕගොල්ලොත් නිකන් අර ඔළුවේ මානසික වැටෙන්න එපා. ඒක මේක බැරි වුණා කියලා ඇත්තම කතාව. ඒ කියන්නේ මේ ඕන මිනිස්සෙක් කියලා දන්නේ නැහැ. ඒක බැරි දේවල් තියෙන පොඩ්ඩක් Google කරන්න. බලන්න එක ලැජ්ජ වෙන්න ඕනේ. right? okay. තවනට තියෙනවා? hello MCQs ටික ඩිස්කස් කරන්න පුළුවන් MCQs ටිකක් තියෙනවනේ
නෑ ඇත්තටම මම ඕන් මේ ඩිෆිනිෂන් මම දැක්ක තීරම එක නමුත් මම ඒක පොඩ්ඩක් try කරලා තිබුණා පොඩ්ඩක් ඒක බලලා කියන්න. මම කට්ටිය මට එවනොත් එක්ක මේ right කෙනෙක් කියවලා තියෙනවා ප්‍රශ්නයක් ඒක ලේසි ප්‍රශ්නයක් කරේ කෙනෙක් ලොකු දෙයක් නෑ. කෙනෙක් කියවලා තියෙනවා fx කියන එක්කෙනා මට දෙක 3x ධන 5 කියලා. මේක පළවෙනි කොටස දීලා තියෙනවා prove that fx is strictly increasing. මේක නම් function එක strictly increasing කියන්නේ මේක. කියන්නේ increasing කියන්නේ මම ඉස්සෙල්ලා පොඩ්ඩක් නිකන් normal ටිකක් අපි conditions අඩු එකම නිකන් පොඩි relax version එක. මම හිතන්නේ sorry body channel. sorry. බෝඩ් එක ආව නේද? hello. බෝඩ් එක ආව නේද? ඔව් දැන් increasing කියන්නේ x greater than or equal y මෙයා imply කරනවා fx greater than or equal y. sorry fx greater than y sorry x greater than y. x greater than y imply කරනවා fx greater than or equal sorry fy right. strictly increasing කිව්වොත් x greater than y මෙයා imply කරනවා fx greater than y sorry fy ඉංග්‍රීසි තමයි y එක මෙයා fy දැන් ගන්න මෙහෙම සීන් මම ගන්නවා f x සමානයි 3x ධන 5 මම ගන්නවා fy මෙයා සමාන 3y ධන 5 වෙනවා දැන් මම ගන්නවා x greater than y මෙයා imply කරනවා 3x greater than 3y මෙයා imply කරනවා 3x ධන 5 මෙයා greater than 3y ධන 5 මෙයා imply කරනවා fx greater than fy මේකෙන් කියන්නේ f is strictly increasing right හරිද hello මම දැන් ආන්සර් හම්බුණා කියලා just go to the definition right Tatina MCQs තියෙනවා මට එවන්න මම I don't have MCQ and please don't send MCQs related to your assignments right just go to the definition right එන මේක ලියද්දී ඔයගොල්ලෝ ලියන්නේ මේක අපි සාමාන්‍යයෙන් මේක definition එක මේකට decreasing කියන එක මේක එහා පැත්ත decreasing කියන්නේ x greater than y may I imply sorry okay එහා පැත්ත මේ definition එක පටල ගන්න එපා පුතේ greater than or equal fy strictly decreasing කිව්වොත් කියන්නේ x greater than y මෙයා imply කරනවා fx less than fy. ඒ කියන්නේ strictly කිව්වොත් අර equal එක එන්නේ. තමයි ප්‍රශ්න තියෙනවා? hello. අයියා. okay. discrete set එකක් කියන්නේ මොකද්ද? ඒ කියන්නේ dense set එකක් discrete set එකක් කියන්නේ මොකද්ද? discrete set එකක් කියන්නේ මල්ලි මේ සාමාන්‍යයෙන් discrete කියන්නේ ඔයාගේ set එක මැද්දේ spaces තියෙනවා වගේ scene. ඒ කියන්නේ නිකන් හිතන්නකෝ උදාහරණයක් විදිහට 1 2 3 ඔය වගේ set එකක්. ඒ කියන්නේ ඒකට gap එකක් තියෙනවනේ. ඒක discrete values. set of discrete values, right? partition එක end point වගේ. නිකන් points එක. අපි සාමාන්‍යයෙන් කියන අපි ඔක් කතා කරගෙන මම මේ කිව්වේ මේ කියන මම සාමාන්‍ය වචන වල තියෙන අපේ මේ discrete signals එහෙම. අපි සාමාන්‍යයෙන් discrete කියන අපි axis and discrete කියලා කියන්නේ ඒ values අතර පරතරයක් තියෙනවා. continuous නෑ. dense කියන්නේ arbitrary clause, right? මේ නමේම තියෙනවනේ. උන් ටික එකිනෙකට ළඟයි උඩ. හරිද? dense කිය මොකද්ද තේරුන්නේ නැහැ. arbitrary clause. ඒ කියන්නේ මේ අතර gap එක සෑහෙන්න අඩුයි. තේරුණා. ඒ කියන්නේ ගොඩක් dense. ඒ කියන්නේ ඝනත්වය වැඩි. නේ? ඔව් තේරුණා. කෙනෙක් කියලා තියෙනවා fx නැතුන අතර මට කෙනෙක් chat එකේ වල තියෙනවා fx සමානයි මම හිතන්නේ ඔක අපේ මිඩ් එක තමයි දන්නේ නැහැ කොහොමද විදිහට ගෙවුව එක බලමු fx සමානයි 3x ධන 4 x rational 7x x is not a rational gx මට දීලා තියෙන ෆන්ක්ෂන් එක තමයි මම එක්කෙනෙක්ගේ ෆන්ක්ෂන් එක 3x - 16 x equal rational minus 12x x equal not equal rational
both the above mentioned limits exist. දැන් මේකේ ලිමිට් එක ගැන තමයි කතා කරලා තියෙන්නේ. අපි ලිමිට් එක ගැන කතා කරොත් මේ වගේ ලිමිට් එක ගැන කතා කරොත් අතන මේක ලිමිට් එක කොහෙවත් එක්සිස්ට් වෙන්නේ නැහැ. මේ දෙන්නගේම ලිමිට් එක එක්සිස්ට් වෙන්නේ x = 0 වෙද්දි විතරයි. එතන මෙයාගේ හරියකද වැරදි එකද අහලා තියෙන්නේ. limit x goes to 1 fx exists. x goes to 1 fx exists. Hari. X goes to 1. Basically, it is correct. X goes to 1 gx doesn't exist. Oh, Hari. Then we got limit x goes to 1. මෙයාගේ ඉන්නේ දෙකේම අපි ගත්තොත් රේෂනල් අමතක කළා. මෙයාගෙන් එන්නේ 7යි. උඩ එක්කෙනාගෙන් එන්නේ 7යි. යට එක්කෙනාගෙන් එන්නේ 7යි. මොකද අපිට එක ෆන්ක්ෂන් එකක් තියෙන්නේ. මේකට මම කරන්න වැඩක් කියන්න. අපි limit definition එක කියන්නේ මොකද? fall greater than 0. There exists delta greater than 0 such that 0 less than x minus a less than delta මෙයා imply කරනවා fx minus l less than epsilon නේ. ඒ කියන්නේ ඔයාගේ x වල ඉන්න neighborhood එක පොඩි වෙනකොට මෙයා කොහෙටද යන්නේ කියන එක. දැන් බලන්න මේ 7x කියන ෆන්ක්ෂන් එක මම මේක නිකන් ගාන හදන්න නැතුව ඉන්ටියුෂනල් ඩිස්ක්‍රිප්ෂන් එකක් දෙන්න. 3x ධන 4 කියන එක නා බලන්න x අතිශයින් එකට ලං වෙනකොට එයා අපි කියනවා රේෂනල් එකක් නම. රේෂනල් එකට සිංහල අතන මොකද්ද? අපි රේෂනල් x කියන එකට රේෂනල් එකක් වෙනකොට මෙයා ලං වෙන්නේ 7ට. මොකද අපිට මෙයා රේෂනල් එකක් විදියට මෙයා එකට ලං වෙනකොටත් මෙයා ලං වෙන්නේ 7ට. හැබැයි x කියන එක නා ඉරේෂනල් එකක් විදියට 7ට ලං වෙද්දි a ලං වෙන්නේ 7ට. මොකද දැන් x කියන එක නා දැන් ඔතන රැෂනල් රිලේෂන් එක අමතක කරන්නකො. limit x goes to 1 3x ධන 4 මෙයා සමානයි 7යි. limit x goes to 1 7x මෙයා සමානයි 7යි. වෙනසක් නැහැ. කියන්නේ දැන් මේක ඇත්තටම දැන් ඔයා මෙහෙම ඩොමේන් එක සලකනකොට මේ වගේ එක මේ වගේ එකට මෙයා ඩෙෆිනිෂන් එක ඔයා ලියුවොත් මෙන්න මේ නේබර්හුඩ් එක ඩිෆයින් කරද්දී එකතර අවස්ථාවක අපි සලකන්නේ ඒ ඩොමේන් එකේ ඉන්න රැෂනල්ස් ටික විතරයි. අනිත් අවස්ථාව අපි රැෂනල්ස් ටික අනිත් ටික රැෂනල් නොවන ටිකක් සලකනවා. හැබැයි අපි දන්නවා රැෂනල් ඉරැෂනල් දෙකම සැලකුවත් මෙයා true වෙනවනේ. ඒ කියන්නේ මේ neighborhood එකේ රැෂනල් ඉරැෂනල් දෙකම ඉන්නකොටත් මෙයා හරියනවනේ මේ දැන් හිතන්නකෝ මෙහෙම එකක් මම මෙයාට ඩෙෆිනිෂන් එක ලිව්වොත් මට එන්නේ බිඳුව විශාලයි x - 1 කුඩයි ඩෙල්ටා මෙයා ඇතුලේ ඉන්න රැෂනල් ටික. for x for all x which are rational. මෙයා ඉම්ප්ලයි කරනවා කියන්නේ මේක 3x ධන 4 - 7 less than f side. මම දැන් මේ රැෂනල් කතාව අමතක කරලා ඩෙෆිනිෂන් ලිව්වොත් මොකද වෙන්නේ? x සමාන රැෂනල් කතාව අමතක කරලා ලිව්වොත් මොකද වෙන්නේ? මෙයාගේ මට ඩෙෆිනිෂන් හැබැයි මෙතන පොඩි අවුලක් එනවා ඉරේෂනල් මේ ඩික්ෂනරි එක අමතක කරලා ලිව්වොත් මට මේකේ ලිමිට් එක කෙලිම 7යි කියලා කියන්න පුළුවන්. මොකද මෙයාගේ සියලු තාත්වික සංඛ්‍යා සඳහා මෙයා මේ x මේ විදිහට ලං වෙනකොට fx කියන එක්කෙනා 4ට ලං වෙනවා නම් ඉරේෂනල් වෙනකොටත් මෙයාටම ලං වෙන්න ඕන 3x ඉන්න 4ට. ඒතර මේක ඇත්තටම රැෂනලයිසේෂන් කතාව අයින් කරත් මේ ෆන්ක්ෂන්ස් දෙකේම x එක්කෙනා රැෂනල් එකක් විදිහට ලං වුණත් ඉරේෂනල් එකක් ලං දෙන්නම යන්නේ 4ට. හරි. දැන් මෙතන ගත්තොත් x සමානයි එකට යනකොට gx කියන එක නේද doesn't exist. මොකද දැන් මෙතන ගත්තොත් අපි නිකන් කෙලින්ම එක දැම්මත් මෙයාගෙන් ඍණ 13 මෙයාගෙන් ඍණ 12. මේ දෙන්න exist වෙන්නේ නැහැ. fx fx exist කියලා අපි කිව්වනේ. එතකොට අනිවාර්යෙන් b එක වැරදි. gx එක ඔක හරියන්නේ a එක. number a. answer එක. simple a choice එක. මොකද හේතුව මේක මං හිතන්නේ මේ ඕක අපේ ටියුට් එක තිබ්බ කෙනා මෙතන බැලුවොත් මෙයාගේ ඇත්තටම මෙයාගේ ලිමිට් එක එක්සිස්ට් වෙන්නේ x සමාන 1 දී විතරයි only. මෙයාගේ ලිමිට් එක එක්සිස්ට් වෙන්නේ x equal ඒ කියන්නේ මෙයාගේ අපි ගත්තොත් සාමාන්‍යයෙන් x equal 15 බෙදීම 16 වගේ. ඔය වැලියු එකේ විතර. ඒ කියන්නේ මෙයාගේ ඇත්තටම බලන්න ඕනේ. ඒතර සාමාන්‍යයෙන් මේක නිකන් පොඩි ට්‍රික් එකක් කියන මේක මට ඔප්පු කිරීම කරන්න වෙලාවක් නැහැ. මේ ෆන්ක්ෂන්ස් දෙක වෙන වෙන ෆන්ක්ෂන්ස් දෙකක් විතර හිතන්න. ඕනම රියල් නම්බර් එකකට ඩිෆයින් කරපු x එකට යවන්න දෙන්නක ලිමිට් එක සමාන නම් මේ වගේ x රේෂනල් සහ රේෂනල්ට වෙන කරලා තියෙන එකම ලිමිට් එක යනවනම් ලිමිට් එක්සිස්ට් වෙනවා. ලිමිට් එක එන්නේ නැත්නම් එක්සිස්ට් වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට අපි ගත්තොත් දැන් fx කියන එක නා x කියලා ෆන්ක්ෂන් එකක් ගත්තොත් මෙයා x කියන එක නා රේෂනල් එකක් වෙද්දි -x x කියන එක නා ඉරේෂනල් එකක් වෙද්දි මේ වගේ ෆන්ක්ෂන් එකක ලිමිට් එක එක්සිස්ට් වෙන x සමාන බිඳුව වෙද්දි විතරයි. මොකද අපි රේෂනල් කතාව පැත්තකින් තියලා අපි මේ රැෂනල් ඉරේෂනල් කතාව පැත්තකින් තියලාගෙන මෙතන අපි හරියට ලිව්වොත් රැෂනල් ඉරේෂනල් කතාව පැත්තකින් තියලා මේ දෙන ෆන්ක්ෂන්ස් දෙකක් විතර හිතුවොත් ඒ දෙන්නගෙම සේම් ලිමිට් එක එන්නේ x සමානයි බිඳුවේදී විතරයි.
right ඉතර කරන්න තියෙන රැෂනලයිසේෂන් එක පැත්තකින් තියන්න මේක එන විදිය මම හිතන්නේ මම ලිමිට් වීඩියෝ එක කරා වගේ මතකයක් තියෙනවා නැත්නම් ඔයගොල්ලෝ ලිමිට් ඩෙෆිනිෂන් එකේ පොඩ්ඩක් දුරට හිතුවොත් එක පෙන්න ගන්න පුළුවන් ඒ කියන්නේ රියල් ෆන්ක්ෂන් එක ඩෙෆිනිෂන් එක ලියුවම මේ නේබර්හුඩ් එක අපි ඩිෆයින් කරන ඕනම රියල් නම්බර් එකකට. ඒතර මේ ඕනම රියල් නම්බර් එකකට මෙයාව true වෙනවනම් මෙයා ඇතුළේ රැෂනලිටි එකටත් මෙයාව true වෙනවා. ඒතර ඕනම රියල් නම්බර් එකකට මෙයාව true වෙනවනම් එයා ඇතුළේ ඉරෂනලිටි එකටත් මෙයාව true වෙනවා. right ඒක නිසා දැනට එකන MCQ එකක් වගේ නිසා ඇත්තට ලොකු වෙන දෙයක් නෑ. ඒතර මේ වගේ රැෂනලයිසේෂන් කතාවක් දුන්නොත් මේ පාර්ට් එක ඉස්සෙල්ලා අමතක කරන්න මේ දෙන්න ෆන්ක්ෂන් දෙයක් විදිහට ඉතලා සාමාන්‍ය විදිහට ලිමිට් එක හොයන්න. දෙන්නගේම එකම ලිමිට් එක කරනවා නම් ලිමිට් එක එක්සිස්ට් නැත්නම් එන්නේ. සරල කතාව ඔච්චර. ඒකේ ප්‍රූෆ් එකක් ඕන නම් කියන මම සමහරක් විට කරපයක් ඇති. සමහරක් වෙලාවට මම අර කලින් අවුරුද්ද කරපු සීසන් එකත් කරලා ඇති. මම හිතනවා මම ඒක කරලා ඇති. එහෙම තිබ්බොත් අනිවාර්යෙන් පොඩ්ඩක් ගිහින් බලන්න. ඒක තේරුණා කියලා මම හිතනවා. මට WhatsApp හරහා ආපු එකක්. hello hello තත් නම්බර හරියන් hello hello එනවා හරි අපිට කියන්න hello කියන්නේ අයියා එක ප්‍රශ්නයක් තිබ්බ මේ show that the integers are countable and rational numbers are countable and irrational numbers are not countable කියලා. ඒක පොඩ්ඩක් ඒ කියන්නේ සාමාන්‍යවට මේ ඔයගොල්ලන්ට මෙහෙම ඔක මෙහෙම යූස් කරන්න පුළුවන්. උදාහරණයක් විදියට ඔක මම සාමාන්‍ය බේසිකලි මම ඕවර් ප්‍රූෆ් එක මේ කියන්නේ normal proof එක කරන අපි දන්නවා rational numbers කියන්නේ rational numbers කියන්නේ p over q නේ. rational number කොහොමද ලියන්න පුළුවන්? ඒතර p කෙනෙක් කෙනා integer එකක් වෙනවා. q කෙනෙක් කෙනත් integer එකක් වෙනවා. හරිනේ? ඒතර අපි positive rational numbers ටික හිතුවොත් අපිට ගන්න පුළුවන් numerator එක ඉන්න කට්ටිය. එක බෙදීම 1, එක බෙදීම 2, එක බෙදීම 3, එක බෙදීම 4. කොහොම ගන්න පුළුවන්. මේ පැත්තට යනවා. ඊට පස්සේ හරේ දෙක ඉන්න ටික ගත්තොත් දෙක බෙදීම 2, දෙක බෙදීම 1, දෙක බෙදීම 2, දෙක බෙදීම 3, ඊට පස්සේ දෙක බෙදීම 4 කොහොමම ගන්න පුළුවන්. right? එතකොට දැන් මේක අපිට assign කරන්න විදියක් ඕනේ. දැන් බලන්න. මම එක assign කරනවා මුට. දැන් මේක අපි යටට තව ලියුවොත් ඊට පස්සේ මම ගන්නවා හරේ 3 ඉන්න. 3 බෙදීම 1, 3 බෙදීම 2, 3 බෙදීම 3, 3 බෙදීම 4, 3 බෙදීම 5 ඔහොමම යනවා. දැන් බලන්න මම මෙතනින් පටන් ගන්නවා 1. මම මෙයාට 1 දෙනවා. ඊට පස්සේ මම 2 මෙයාට දෙනවා. ඊට පස්සේ 3 මම මෙයාට දෙනවා. ඊට පස්සේ මම ආයෙ මෙතනින් පටන් ගන්නවා 4 මෙයාට මම 5 ඕන කැමති නැ දෙන්න පුළුවන්. නැත්නම් කෙලින්ම මෙයා මේ පැත්තට යනකොට 5 6 ඔය විදිහට දෙන්නත් පුළුවන්. ඒතර අපි natural number එක assign කරනවා මොකක් හරි 7 8 9 ඒ කියන්නේ අපිට කියන්නේ මෙහෙම මේ වෙන එක. මෙහි ඔන්න ඔය line එකේ යනවා. ඒ කියන්නේ මේක අපි සරල රටාව ගත්තොත් තේරෙනවද බලන්න මේ 1 මෙයාට assign කරනවා. ඊට පස්සේ 1 දාන්න ඒ කියන්නේ මෙතන 3 මෙතනට 3 එන්නේ මේ 1 2 3 මෙතන 2 1 3. මේ හැමතිස්සෙම මේ 3 1 4යි කියන්නේ දැන් සාමාන්‍ය 1 මෙතන ඉන්නවා. ඊට පස්සේ මෙතන නැද 1 ඉඳන් මේ ත්‍රිකෝණ සංඛ්‍යාව. කියන්නේ මෙතනට අපි ගත්ත ත්‍රිකෝණ සංඛ්‍යා ටික දාගෙන යන්කෝ අපි. උදාහරණයක් විදිහට ගන්නකෝ. තාන මේක basically මගේ drawing skill වල සාමාන්‍යව මම ලස්සන විදිහට කරන කොහමද කරන් යන්නේ කියලා. ත්‍රිකෝණ සංඛ්‍යා ටික පටලලා ලියම මෙතනට 1 දානවා මම මෙතනට ගන්නවා 3. ඊට පස්සේ 2 3යි ඊට පස්සේ 3 3යි 6. ඔය වගේ ත්‍රිකෝණ සංඛ්‍යා ටික දාන් ගියොත් මම ගන්න 1. ඊට පස්සේ මෙතනට 2 3. ඊට පස්සේ මෙතනින් පටන් ගන්නවා 4 5 මෙතනට 6 එනවා. ඊට පස්සේ මෙතනට එන්නේ ඊළඟ ත්‍රිකෝණ සංඛ්‍යාව 10. ඒ කියන්නේ මෙතන තව ඉලක්කම් 4ක් තියෙනවා. ඒ කියන්නේ අපිට මේ rational numbers ඔක්කොම කව වෙන විදිහට natural number එකක් assign කරන්න පුළුවන් මොකක් හරි රටාවකට. ඊට පස්සේ අපිට පුළුවන් වෙනවා irrational numbers. දැන් අපි දන්නවා ඒතර මම විදිහට කියනවා මේ rational numbers is countable. ඉතින් අපි දන්නවා real numbers are not countable. අර වෙන rational is countable. ඒත් අපි දන්නවා rational numbers කියන්නේ real numbers කියන්නේ rational numbers and union irrational numbers. හරි? එතකොට මෙයා countable නම් බලන්න මෙයා countable මෙයා not countable. එහෙනම් මොකද වෙන්න ඕනේ? මෙයා not countable වෙනවා. මොකද මෙයා countable වුණොත් rational numbers මේ real numbers මේ countable වෙනවා. එහෙම වෙන්න බෑ. ඒතර අපි දන්නවා rational numbers countable, real numbers not countable. ඒක නිසා ඔයාගේ irrational numbers not countable වෙනවා. පැහැදිලි?
හරි එතකොට මේ අපි ප්‍රූෆ් එක ලියද්දී අර දැන් අයියා නම්බර්ස් ඇසයින් කරේ මේ රෂනල් නම්බර්ස් වලට ඒ වගේ මොකක් හරි කරන ශිතයක් හදන්න ඕනේද? ඔව් ශිතයක් හදන්න. මේක ශිතයක් හදුවොත් උඩ හදන්න පුළුවන්. දැන් මෙතන 1 2 3 කියලානේ තියෙන්නේ. දැන් මෙතන බලන්න ඔයාලට හදන්න පුළුවන්. මෙතන 1 2 3 ඔමනේ තියෙන්නේ. ඒතරම් මෙතන හදන්න පුළුවන්. දැන් මෙතනට නම් එක 3. දැන් මෙතන නම් එක 6 නේ. 6 කියන්නේ කියන්නේ මෙතන PQ කියලා නම් ෆන්ක්ෂන් එකක් හදන්න ඕනම PQ එක නම්බරයක් ගත්තොත් අර ෆන්ක්ෂන් එකක් තියෙනවා කියලා මොකද මේ වගේ රටාවට ලිව්වට පස්සේ මේක රටාවක් මම හිතනවා මම හදපු ගන්න කලින් තිබ්බ දැන් මට එකපාර ඔලුවට එන්නේ නැහැ. මම මතක් වුණොත් කියන්න. කලින් පාර මම හිතුවා මේක රටාවක් තියෙනවා. මොකද දැන් මෙතන ගත්තොත් බලන්න දැන් මෙන්න මේ දෙන්නගම එකතුව 3යි මේ. 3. දැන් මේ දෙන්නගම එකතුව 4යි මේ. මේ කියන්නේ ඊළඟට ලයින්. ඊළඟ ලයින් එක තමයි එකතුව 5යි. තේරෙනවද? හරි. ඒතර එක තියෙන එක නඩ කෙලින්ම එක. ඒතර ඒක පාවිච්චි කරලා රටාවක් ගන්න පුළුවන්. මට දැන් මතක නැහැ කොහොමද වගේ ඩෙරිවේෂන් එක කරේ. හරි එක පාවිච්චි කරලා ඔයාලට නිකන් ෆෝමියුලා එකක් ගන්න පුළුවන්. කියන්නේ ඕන PQ නම්බර් එකක් දුන්නොත් ඔයාලට PQS වලින් නම්බර් එකක් ගන්න පුළුවන්. definitely there's a pattern right. හරි. ඒ කියන්නේ ඔයාගේ මෙතන ගත්තොත් අපි එන්නේ දැන් මෙතන එක බෙදීම එකනේ. ඒතර යාට එක දැම්මා. ඊට පස්සේ ඊළඟට එකතුව 3 එන නම්බර්ස් වලට එන නම්බර්ස් ටික තියෙන්නේ එකේ ඉඳලා මෙයාගේ මෙන්න මෙතන මේ p ධන qth triangle number p ධන q triangle number මේ තුනේ triangle number කියන්නේ 1 2 3 හරි ඊට ඒ කියන්නේ p ධන q - 1 right කියන්නේ මේ p ධන q කියන්නේ 3යි දෙවෙනි triangle number එක 3යි ඊට පස්සේ ඊළඟ triangle number එක එන්නේ මොකද 6 මෙතන triangle එක මොකද මෙයා 4යි මේ තියෙන්නේ එතකොට කියන්නේ මෙයාගේ number එකෙන් අපි pq කියලා ගත්තොත් හරිනේ මෙයාගේ number එක එන්නේ මට මෙයාව පටන් ගන්නේ p ධන q - 2th triangle number plus මට දාන්න පුළුවන් මෙයාගේ 1 2 මෙහෙම වැඩි වෙගෙන එනවනේ දාන්න පුළුවන් p කියලා මෙයා ගන්න පුළුවන්. කියන්නේ මෙයාට p ධන q මේකට ඉක්වේෂන් එකක් දන්නවනේ මේ අපි දන්නේ n වල ත්‍රිකෝණ සංඛ්‍යාවේ ඉක්වේෂන් එක දන්නවනේ. එතකොට ඔයාගේ මේ දෙන්නව එකතු කරන්න ඒ දෙන්නක දෙකක් අඩු කරලා දෙන ත්‍රිකෝණ සංඛ්‍යාවට එකතු කරන්න ඔයාගේ නියුමරේටර් එකේ ඉන්න සංඛ්‍යාව. එතකොට සයින් කරන ප්‍රශ්න එතන එකම එකට වඩා දෙපාරක් සයින් වෙන්න පුළුවන්. එහෙම આવොත් ඒ ඩුප්ලිකේට් වෙන්නේ නැහැ අයින් කරලා දාන්න. තේරුණා? හරි හරි ඕකේ. මේක අපිට මේ ඉක්වේෂන් ලියනවා මම මේක ලියන්න බෑ එතන ගොඩක් දික් වෙයි. ඕකේ. අයි මේ මම පොතක දැක්ක මේ ලිමිට් වල සීක්වෙන්ෂල් ක්‍රයිටීරියා සහ ඩයිවර්ජන්ස් ක්‍රයිටීරියා කියලා දෙකක් තියෙනවා. ඒ වගේ මේ ගන්නමු නැති තියරම් එක්සෑම් එකේදී යූස් කරන්න පුළුවන්ද? ගන්නපු නැති තියරම් නේ. සාමාන්‍ය මේව දෙනවා. ඔයාගේ තියරම් එකද මෙහෙම හිතන්නකෝ. I will show දැන් අපි ගත්තොත් මෙහෙම දැන් සාමාන්‍ය මොකක් හරි මිනිස්සේ පොතක් ලියනවා කියන්නේ අනිවාර්යෙන් එයා ඒතර ඔයාලට කරුණු ගන්නේ රිසර්ච් පේපර්ස් වලින් කොහෙන් හරිනේ. එතකොට ඔයායි පාවිච්චි කරන තියරි එක මැතමැටික්ස් වල පාවිච්චි කරන ජෙනරල් තියරි එකක් නේ. කියන්නේ හැමෝම දන්න එකක් නම් පාවිච්චි කරාට අවුලක් වෙන්නේ නැහැ. හැබැයි හිතන්නකෝ කොහෙද අපේ නිකන් මීගහවත්තේ සුමන දාසගේ රිසර්ච් පේපර් එකක් ගත්තා කියලා මොකෙක්වත් දන්නේ නැහැ. මොකක් කරලා රිසර්ච් එක පබ්ලිෂ් කරලා තිනවා. උගේ කරුමට උගේ හොඳ මේවලු පොතෙක් තියලා උගේ රිසර්ච් පේපර් එකේ තියරි එක නම් මේ පොතේ දාලා තිනවා. ඒ මොකක් කරේ තියරි එක. ඒතර ඒ වගේ තියරි එකක් නම් ඔයා විභාගෙට ලියුවට පස්සේ බලන එක දන්නේ මොකද්ද කොයි තියරි එක. මොකද මේ ලෝකේ තියෙන ඔක්කොම තියරි එක හැම මිනිස්සෙම දන්නේ නැහැ නේ. මොකද මේ ලෝකේ තියෙන දැන් ඔයගොල්ලෝ ලිමිට්ස් කියන එක ගත්තා තියරි සෑහෙන ප්‍රමාණයක් තියෙනවානේ. ඒතර අපි ඉගෙන ගන්න ඊටමත් සීමිත ප්‍රමාණයක්. ඒතර ඔයා බලන්න ලංකාවේ තුනේ සාමාන්‍ය භාවිත කන්ටෙක්ස්ට් එක මොනවද? ඒතර ලෙක්චරර් දෙන ඩිෆරන්සස් ටික මොනවද? ඒතර මේ ඩිෆරන්සස් වල ඒගොල්ලෝ පාවිච්චි කරන අපි ඔකනේ ස්ටේට් ඔෆ් ද ආර්ට් කියලා. කියන්නේ ස්ටේට් ඔෆ් ද ආර්ට්ස් නැත්නම් ක්ලාසිකල්. ක්ලාසිකලි තියෙන තියරම්ස් ටික මොනවද? උදාහරණයක් විදිහට ගත්තොත් බයිනෝමියල් තියරම්. ඒක හැමෝම දන්නවා. ඒ වගේම අපි ගත්තොත් කවුචි සීක්වෙන්සස්. ඒක හැමෝම දන්නවා. හැබැයි ඔය මොකක් හරි අපි ගත්තොත් උදාහරණයක් විදිහට අපි ගත්තොත් මොකක් හරි කවුරුහරි දැන් 2021 එක්කෙනෙක් හොයාගෙන අලුතෙන්ම මොකක් හරි තියෙන එක. ඒතර ඒක හැමෝම දන්නේ නැහැ. ඒතර ඒ වගේ එකක් විභාගෙට පාවිච්චි කරන එක ඩේන්ජරස්. පැහැදිලි? හරි හරි thank you. කියවන එක හොඳයි. නමුත් අරකට උත්තරයක් මොකද ඒක ඕන මනුස්සෙට වෙන්න පුළුවන් දෙයක් මලි. මොකද ඔයා දෙයක් ලියනකොට සමහරක් වෙලාවට ඔයා ලියන දේ හරිද කියලා බලන මනුස්සෙට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොකද බලන මනුස්සයා මං ඉන්සයික්ලෝපීඩියා ගන්න නෙමෙයිනේ. ඒතර එයාගේ ලිටරේචර් එකත් නේතර හැමෝම දන්න සම්මතයක් විතර පාවිච්චි කරන දෙයක් නම් පාවිච්චි කරලා අවුලක් නැහැ. ඒක ක්ලාසිකල් බුක් නේ සාමාන්‍යයෙන් ඔය ගොඩක් යුනිවර්සිටිස් වල පාවිච්චි කරන රෙෆරන්ස් බුක් වල එකකින් ගත්තට ගොඩක් වෙලාවට ඒගොල්ලෝ පාවිච්චි කරලා ක්ලාසිකල් තියරිස්. ඒතර ඒ වගේ පාවිච්චි කරලා අවුලක් වෙන එකක් නැති වෙයි. නමුත් ඔයා පොඩක් බාන්නේ තියරි එක කොහොමද ප්‍රැක්ටිකලි ගොඩක් තැන් වල ඒක පාවිච්චි වෙනවද නැත්නම් ඒක ස්පෙෂල් කේස් එකක්ද? කියන්නේ ගොඩක් ස්පෙෂල් කේස් එකක් නම් chance එකකට නමුත් ගොඩක් ජෙනරල් කේස් එකකට ඇප්ලයි වෙන එකක් නම් ගොඩක් දුරට ඒක සම්මතයක් විදිහට තියෙන ලොකු වටිනාකමක් තියෙනවා. chance එකක් තියෙනවා. hello හරි හරි thank you. හරි
තමනට තියෙනවද දෙනක? මම විස්තර කරනවා ලිමිට් පොයින්ට් එක මම පොඩි වීඩියෝ එකක් දාන්නම්. වීඩියෝ එකක් හෝ අනිවාර්යයෙන්ම මේ මොකක්ද එකෙන් ඇත්තම කතාව කියන්නේ කියලා. මොකද ඒක මටත් පොඩ්ඩක් තාම කියන්නේ මොකද අර ඒ කියන්නේ කන්ෆියුසින් කියන්නේ දැන් දෙක තුනකට ගිහින් බලුවොත් ඒ කියන්නේ දෙවිදියකට තියෙන ඩිෆයින් කරලා. ඒතර පොඩ්ඩක් බලන්න. ඒ කියන්නේ එකම එක තමයි දෙවිදියකට කියලා තියෙන. පොඩ්ඩක් ඒතර බලන්න කොහොමද මේක රීමාන්ඩ් වලට රිලේට් වෙන්නේ කියලා. චුට්ටක් හොයලා බලන්න. හෙලෝ හරි තාමනට තියෙනවා. එහෙම නැත්නම් මට එන්න ගන්න පුළුවන් ප්‍රශ්න මොකුත් නැත්නම්. sorry about the මම හිතන link sharing මම හිතන අද මම වැඩ දින link එක share කරලා තිබ්බේ. ඒක ගැන sorry වෙන්න ඕනේ. මට තියෙනවා ගන්න පුළුවන්. hello මේ අයිය මේ අර ඒලල්ලදී මේ ඉගෙන ගත්තා වගේ මේ continuous functions x squared වගේ එලිමෙන්ට් එකල කරලා දාන්න පුළුවන්ද අර නැත්නම් මේම රීමාන්ඩ් අර depend on the problem. ඒ කියන්නේ දැන් ඔයාලට රීමාන්ඩ් ඉන්ටර්කබල් කියලා ප්‍රොබ්ලම් එක පෙන්නන්න ආවිල කියලා ඉන්ටර්කබල් කරලා දාන්න බෑ. හරි. එහෙම නැතුව නිකන් මොකක් හරි හිතන්නකෝ ප්‍රශ්නයක් විතර මොකක් හරි ඉන්ටර්කල් කරන් බවුන්ඩ් එකක් පෙන්නන්න හරි අපර් බවුන්ඩ් එකක් ගන්න හරි මොකක් හරි තිබ්බ කියලා. ඒතකොට කෙලින්ම දාන්න. ඒක depend on the problem හරි. එහෙනම් ප්‍රශ්නේ අහන්නේ මොකද්ද? ප්‍රශ්නේ වාගේ ටෙස්ට් කරන්නේ මොකද්ද? ඒකේ ටෙස්ට් වෙන වපසරිය මොකද්ද කියන එක ඒක depend වෙනවා. ඒ උදාහරණයක් විදිහට සීමාව ගන්නක ඔය සීමාව ඩෙෆිනිෂන් ලිමිට් එක ඩෙෆිනිෂන් එකෙන් ප්‍රූව් කරන්න ඕන. හැබැයි ඩිෆරෙන්ෂියේෂන් ගන්නක වාට ලිමිට් එක කෙලින්ම ගන්න පුළුවන් වෙන වෙලාවල් තියෙනවා. මොකද ගානේ ලොකු විදිහ මේක නෝන නිසා. හරි? හරි. ඒකට ඉතින් මොලේ පොඩ්ඩක් පාවිච්චි කරන්න. ඒතර හිතන්නේ දැන් මේක බාන දීලා තියෙදි තියෙන විදිහට ලකුණු ප්‍රමාණයත් එක්ක මොකද්ද ගානේ බලාපොරොත්තු වෙන්නේ? ඒකට අවශ්‍ය විදිහට උත්තරය ලියන්න. තැන්න සුදුසු නෝන. සරල කතාවක්. ඉංජිනේරුවෝ වෙන්නේ ඉන්නේ. ඉතින් ඉංජිනේරුවෝ කියන්නේ බා මොකක් කරේ මගුලක් කරලා ගේම කවුද දානුම් හරි. right limit point definition මම පොඩ්ඩක් කියන එක අර මේ theorems ටිකක් මම දැක්කා. නමුත් අර මට තාම ලොකු clear idea එකක් නැහැ. ඔයගොල්ලන්ගේ මේ note එක තිබ්බ තියෙනවා. මම පොඩ්ඩක් බලලා කියන note එක refer කරලා පොඩ්ඩක් මොකක්ද කියලා බලලා කියන්න. මොකද චුට්ටක් හරියට බලන්න ඕනේ. මට ලොකු idea එකක් නැහැ. හරි. කවුරුරි අත උත්තර තිබ්බ කවුද? hello hello හරි. එහෙමනම් මම රෙකෝඩින් එක ස්ටොප් කරන්න. දැන් මම ප්‍රශ්න දෙන්න අහන්න. තප්පර 10ක් 15ක් වගේ දෙන්න. එහෙම නැත්නම් සතුටින් සාමදානව විසිරියක්. ඕකේ. එහෙනම් මම රෙකෝඩින් එක ස්ටොප් කරන්න. එන හැමෝටම